සම්මා සම්බුදු සරණයි. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලෝසසුන් හිත සුව පිණිස පවත්වනු වස් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන ආරම්භ කිරීමටයි අපේ මේ සූදානම. ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වූ පොසොන් මස පුර 12වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2022ක් වූ ජුනි මාස 11 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යොදවම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සහසම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 75 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 74ක් පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත 89ත්, චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52ත්, රූප කාණ්ඩයට අයත් රූප 28 වගේම සංග්‍රහ කාණ්ඩයට අයිති සියලු සංග්‍රහ කාණ්ඩත් අපි ඉගෙනගෙන හමාර කළා. ඉන් අනතුරුව අපි ඊටාම වටිනා පාඩමකට යොමු වුණා පසු මීට සති දෙකකට මත්තෙන්. ඒ තමයි කර්මය පිළිබඳව සාකච්ඡා කරන්නට. බොහෝ දෙනාට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට බොහොම වෙහෙසක් ගන්නා වූ ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කළ ආකාරයෙන් මේ කර්ම විෂය තේරුම් ගන්නට වටහා ගන්නට බොහෝ උත්සාහයක් දරන බව අපි දන්නවා. ඒ නිසාවෙන් මේ කාරණේ ඊටාම මනවින් පැහැදිලි කර ගන්නට අත්‍යවශ්‍ය වන්නා වූ ඒ අභිධර්ම දැනුම ඒ වගේම සූත්‍රාන්තගත කාරණා සහිතවම පැහැදිලි කර දෙන්නට තමයි මේ කර්ම චතුෂ්කය පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කර්ම චතුෂ්කය පාඩමෙහි පාඩම යටතේදී කෘත්‍ය කර්ම චතුෂ්කය කියන පාඩමයි අපි ආරම්භ කරන්නට යෙදුනේ මීට සති දෙකකට මත්තේ. ඒ පාඩම යටතේදී මේ වන විට ජනක කර්මය පිළිබඳවත් ඒ වගේම උපස්තම්භක කර්මය පිළිබඳවත් සාකච්ඡා කර අවසන් කර තිබෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා උපපීඩක කර්මය පිළිබඳව සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අද දවසේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදර්ශනා විධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගනිමින් මේ පරම ගම්භීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් විවරණය කර දෙමින් විභජනය කරමින් විස්තර කර දෙන්නා වූද අපේ ජීවිතවලට ගලපන්නට මහත් වෙහසක් ගන්නා වූද අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම්සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ඉතින් අද දිනේදී මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමා කරගනිමින් ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 75 වැනි පාඩමට සහ සම්බන්ධ වෙන්නට ලෝකයේ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික පිරිස අද දවසේදී Zoom යොදවම ඔස්සේ අප සමග සහ සම්බන්ධ වී සිටිනවා. අප තනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණු පාඩමත් ආරම්භ කරන මෙන් පාද නමස්කාර පූර්වක සියලුම දෙනා වෙනුවෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි ස්වාමීනි. හොඳයි, මුලින්ම අපි නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.
නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි පෙර වැඩසටහනින් මේ කර්මය සම්බන්ධයෙන් ඉතාම වටිනා කරුණු ගණනාවක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ කර්මය සම්බන්ධයෙන් පිරිසට තවත් වටිනා පැහැදිලි කරුණු ගණනාවක්ම පැහැදිලි කරලා දෙන්නට. ඉතින් අපි මේ කර්ම චතුෂ්කය කියන පාඩම යටතේ තමයි මේ එක එක කර්මයන් ගැන ඉගෙන ගන්නේ. ඉතින් අපි ජනක කර්මය, ඒ වගේම පස්තම්භක කර්මය සම්බන්ධයෙන් මේ වෙනකොට ඉගෙන ගත්තා ඒ කෘත්‍ය කර්ම චතුෂ්කය කියන කර්ම දෙක ගැන. ඊට පස්සේ අපිට අද තියෙන්නේ උපපීඩක කර්මය ගැන ඉගෙන ගන්න. ඉතින් අපි ඊට කලින් අර මුල් වැඩසටහන් වලදී පැහැදිලි කරා වගේ මේ කර්මයේ තියෙන බෙදීම්, ඒ වගේම චතුෂ්ක නැවත මතක් කරගෙනම අද අපි පාඩමට යන් ඒ රූප සටහන් බලලම. හොඳයි. කර්ම චතුෂ්කය. ඒකට කර්මය කුසල කර්මය, අකුසල කර්මය දෙකටම පොදු නමක්. ඊට පස්සේ මේ කර්මීය චතුෂ්ක හතරකට බෙදෙනවා. බලන්න කෘත්‍ය කර්ම චතුෂ්කය, ඊට පස්සේ විපාක දානානුක්‍රම කර්ම චතුෂ්කය, පාක කාල කර්ම චතුෂ්කය, ඊට පස්සේ විපාකස්ථාන කර්ම චතුෂ්කය. එතකොට කර්ම වශයෙන් ගන්නකොට කර්ම 16ක් සම්බන්ධයෙන් තමයි මේ චතුෂ්ක වලින් පැහැදිලි වෙන්නේ. අපි මේ 16 නම් වශයෙන් උත් බලමු. කෘත්‍ය කර්ම චතුෂ්කය යටතේ ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ඊට පස්සේ විපාක දානානුක්‍රම කර්ම චතුෂ්කය යටතේ ගරුක කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය. එහෙම නැත්නම් කටත්තා කර්මය. ළඟට පාක කාල කර්ම චතුෂ්කය යටතේ දෘෂ්ට ධම්ම වේද්‍ය කර්මය, උපපද්ද වේද්‍ය කර්මය, අපරාපරිය වේද්‍ය කර්මය, අහෝසි කර්මය. ඊළඟට විපාකස්ථාන කර්ම චතුෂ්කය යටතේ අකුසල කර්මය, කාමාවචර කුසල කර්මය, රූපාවචර කුසල කර්මය, අරූපාවචර කුසල කර්මය. එතකොට අපි මෙන්න මේ කෘත්‍ය කර්ම චතුෂ්කය යටතේ තියෙන මුල්ම ජනක කර්මයක්, ඒ වගේම පස්තම්භක කර්මයක් මේ වෙනකොට ඉගෙන ගත්තා. එතකොට අද අපිට තියෙන්නේ මේ කෘත්‍ය කර්ම චතුෂ්කය යටතේ තියෙන උපපීඩක කර්මය, තුන්වෙනි කර්මය ගැන ඉගෙන ගන්න. එතකොට අපිට අද තියෙන්නේ උපපීඩක කර්මය. එතකොට මේ උපපීඩක කර්මය ගැන අපිට මේ අභිධර්ම මාර්ගයේ පොතේ විස්තරයක් තියෙනවා. ඒක කලින් කියවලා තියෙනවා. ඒ නිසා මම පැහැදිලි කරලා දෙන්නම්. අන්‍ය කර්මයකින් උපන් සත්වයා හට නොයෙක් රෝග ඇති කිරීම, සතුරන් ඇති කිරීම, කෙත්වතු වලට හානි පැමිණවීම, රස්සාව නැති කිරීම, නින්දා ලබා දීම, චෝදනා ඇති කිරීම ආදීන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. එතකොට මේ උපපීඩක කර්මය කියන්නේ මොකක්ද කියන එක මෙතන ඒක දේශයකින් පැහැදිලි කරලා තියෙනවා. මේ වෙනත් කර්මයකින් ඉපදුණු සත්වයාට ඒ ජීවිතයේදී නොයෙක් රෝගාබාධ ඇති කිරීම, ඊට පස්සේ ධන හානි ඇති කිරීම, ඊට පස්සේ නිന്ദා අපහාස ඇති කිරීම ආදී මෙන්න මේ විදිහට වශයෙන් වරින් වර පීඩා කරන කර්මයට කියන උපපීඩක කර්මය කියලා. එහෙම නැත්නම් උපපීලක කර්මය කියලා කියනවා මේ කර්මයට. ඒක මතක තියාගන්න. උපපීඩක කර්මය කිව්වත් උපපීලක කර්මය කිව්වත් එකම කර්මයටයි මේ ඒ නම් කරන්නේ. නැත්නම් එකම කර්මයයි හඳුන්වන්නේ.
කුසල අකුසල දෙකින්ම උපන් සත්වයනට වරින් වර අකුසල කර්ම වලින් බාධා කරන බව කිය යුතුය. කුසලයෙන් වේවා අකුසලයෙන් වේවා මේ දෙකින්ම ඉපදුණු සත්වයන්ට වරින් වර මේ අකුසල උපපීඩක කර්මයේ බාධා කරනවා කියන එක පැහැදිලි කරනවා. කුසලයෙන් ඉපදුනා කියලා කියන්නේ මේ සුගති ඉපදුණු සත්වයන්ට. කුසලයෙන් උපදින සත්වයෝ කියලා කියන්නේ සුගති ඉපදුණු සත්වයෝ. අකුසලයෙන් ඉපදුණු සත්වයෝ කියලා කියන්නේ සතර අපායේ ඉපදුණු සත්වයෝ. ඉතින් මේ දෙපිරිසටම මේ අකුසල උපපීඩක කර්මී ඒ පීඩනයේ නැත්තම් බලපෑම ලැබෙනවා කියන එකයි පැහැදිලි කරන්නේ. සත්‍යයන් කෙරෙහි බලපවත්වන කුසල උපපීඩක කර්ම අප්‍රකටය. සත්‍යයන් කෙරෙහි බලපාන සත්‍යයන්ට බලපාන මේ කුසල උපපීඩක කර්ම අප්‍රකටයි කියලා දක්වලා තියෙනවා. එතකොට මෙතනදී මේ පාඩමේ ඒක දේශයකින් මේ උපපීඩක කර්මය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අපි තව දුරටත් උපපීඩක කර්මය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගමු. රූප සටහනක් අනුසාරයෙන් අපි බලමු. කෘත්‍ය කර්ම චතුස්කයේ අපිට තුන්වෙනි කර්මයයි අපි මේ ඉගෙන ගන්නේ. එතකොට අපි ජනක කර්මයේ එදා පැහැදිලි කරගත්තා. ඊට පස්සේ උපස්තම්භක කර්මය කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි කරගත්තා. ඊළඟට උපපීඩක කර්මය. එහෙම නැත්නම් උපපීලක කර්මය. බලන්න මෙතන පැහැදිලි කරනවා මේ උපපීඩක කර්මය කියන්නේ මොකක්ද කියලා. ජනක කර්මය හෝ ජනක කර්මයෙන් උපන් ස්කන්ධ సంతානී දුබල කරන කුසල අකුසල චේතනාව උපපීඩක කර්මය නම් වේ. එතකොට ජනක කර්මය දුර්වල කරන මේ කුසල අකුසල චේතනාවත් උපපීඩක කර්මය. ඊට පස්සේ ජනක කර්මයෙන් උපන් ස්කන්ධ సంతානී ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති විපාක. එහෙම නැත්නම් මේ ජීවත් වෙලා ඉන්න කාලෙ විඳින සැප දුක්. මේ සැප දුක් එහෙම නැත්නම් ඒ ප්‍රවෘත්ති විපාක දුර්වල කරන කුසල අකුසල චේතනාවන්ටත් කියන උපපීඩක කර්ම කියලා. එතකොට මේක මතකයේ තියාගන්න ඕනි. ජනක කර්මත් දුර්වල කරනවා. ඒ විතරක් නෙවෙයි ජනක කර්මයන්ගෙන් උපන් විපාක ප්‍රවෘත්ති විපාකත් දුර්වල කරනවා. දුර්වල කරනවා. අන්නේ ඒ දුර්වල කිරීම කරන කුසල අකුසල චේතනාව තමයි උපපීඩක කර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් කුසල අකුසල චේතනාවන්ට තමයි උපපීඩක කර්ම කියලා කියන්නේ. හොඳයි. එතකොට මේ දුර්වල කිරීම කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මෙතන පැහැදිලි කරා කර්මත් දුර්වල කරනවා, ඒ වගේම විපාකත් දුර්වල කරනවා කියලා. ඒකට කර්මවල බලපෑම තියෙනවා මේ තවත් කර්මවලටත් ඒ වගේම විපාකවලටත්. අපි උපස්තම්භක කර්ම ඉගෙන ගන්නකොටත් මේ කාරණාව ඉගෙන ගත්තා. උපස්තම්භක කර්මයේදී ජනක කර්මයේ ඊට පස්සේ ජනක කර්මයන්ගෙන් ඉපදුණු ස්කන්ධ సంతාන එහෙම නැත්නම් ප්‍රවෘත්ති විපාක මේවට අනුබල දෙන කර්ම කුසල අකුසල චේතනා උපස්තම්භක කර්ම හැටියට ඉගෙන ගත්තා. මෙතනදී මේ ජනක කර්මයන් ඊට පස්සේ ජනක කර්මයන්ගෙන් උපන් ස්කන්ධ సంతානී නැමැති ප්‍රවෘත්ති විපාක දුබල කරන කුසල අකුසල චේතනාවන්ට කියනවා උපපීඩක කර්ම කියලා. උපපීඩක කර්ම. එතකොට කර්මවලටත් කර්ම දුබල කිරීමත් කරනවා. ඒ වගේම විපාක දුබල කිරීමත් කරනවා. ඒතර විපාක කියනකොට සැප දුක් දුර්වල කිරීමත් කරනවා. හොඳයි. එතකොට කර්මවලට සහ විපාකවලට කොයි ආකාරයටද මේ උපපීඩක කර්මය බලපාන්නේ කියන එක අපි රූප සටහනක් ඔස්සේ පැහැදිලි කරගමු. අපිට බලන්න පුළුවන් උපපීඩක කර්මය කියන රූප සටහන ඔස්සේ. උපපීඩක කර්මය කෙටියෙන්ම කියනවා නම් පෙළන
දුබල කරන කර්මය. පෙළෙන දුබල කරන කර්මයට උපපීඩක කර්මය කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. එතකොට මේ පෙළීම දුර්වල කිරීම කරන්නේ කුමක්ද? ජනක කර්මයන් සහ ප්‍රවෘත්ති විපාකයන්. මේ ජනක කර්මයන් සහ ප්‍රවෘත්ති විපාකයන් තමා දුර්වල කරන්නේ. මේ උපපීඩක කර්මය. ඒකට ජනක කර්මයන් පෙළීම නැත්නම් ජනක කර්මයන් දුර්වල කිරීම කොයි ආකාරයකටද වෙන්නේ කියලා අපි බලමු. බලන්න දැන් උපපීඩක කර්මය කියනකොටත් කුසල අකුසල දෙවර්ගයේම උපපීඩක කර්ම තියෙනවා. එතකොට අකුසල උපපීඩක කර්මත් තියෙනවා, කුසල උපපීඩක කර්මත් තියෙනවා. ඒකට ඒක අපි කෙටියෙන්ම කියනවා නම් අකුසල චේතනා, කුසල චේතනා. එතකොට අකුසල උපපීඩක කර්මය කුමන ජනක කර්මයන්ද දුර්වල කරන්නේ, පෙළන්නේ. කුසල උපපීඩක කර්මය කුමන ජනක කර්මයන්ද දුර්වල කරන්නේ කියන එක අපි බලමු. බලන්න අකුසල උපපීඩක කර්මය කුසල ජනක කර්මයන් තමයි දුර්වල කරන්නේ. කුසල ජනක කර්මයන්ට තමයි මේ අකුසල උපපීඩක කර්මයේ ඒ පෙළීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කුසල උපපීඩක කර්ම අකුසල ජනක කර්මයන් තමයි පෙළන්නේ. එහෙම නැත්නම් දුර්වල කරන්නේ. එතකොට ඒක හොඳට මේ පැහැදිලි කරගන්න ඕනි. දැන් අපිට උපස්තම්භක කර්ම පැහැදිලි කරනකොට බලන්න අකුසල උපස්තම්භක කර්මී අකුසල ජනක කර්මයන්ට තමයි උපස්තම්භනය කරේ. නැත්නම් ඒ දියුණු කිරීම අනුබල දීම කරේ. මෙතනදී ඊට හාත්පස වෙනස්. අකුසල උපපීඩක කර්මී ඒ බලපෑම ඇති වෙන්නේ කුසල ජනක කර්මයන්ට. ජනක කර්මයන් කියනකොට කවුරුත් දන්නවා ප්‍රතිසන්දි කාල ප්‍රවෘත්ති කාල දෙකේ විපාක සිත් සහ කර්මජ රූප උපදවන කුසල අකුසල චේතනාවන්ට තමයි ජනක කර්මයන් කියලා කිව්වේ. එතකොට මෙන්න මේ කුසල ජනක කර්මයන් පෙළීම සිද්ධ කරනවා අකුසල උපපීඩක කර්මයේ. ඒකට කෙලවරේම වම් පැත්තේ රූප සටහනින් පෙන්වන්නේ එකයි. අකුසල උපපීඩක කර්මයේ කුසල ජනක කර්මයන් දුර්වල කිරීම කරනවා. ඊළඟට බලන්න කුසල උපපීඩක කර්මයේ බලපෑම ඇති වෙන්නේ අකුසල ජනක කර්මයන්ට. කුසල උපපීඩක කර්මයේ අකුසල ජනක කර්මයන් පෙළීම දුර්වල කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු ප්‍රවෘත්ති විපාකයන් සම්බන්ධයෙන් කොහොමද මේ උපපීඩක කර්මයන්ගේ මේ බලපෑම සිද්ධ වෙන්නේ කියලා. අකුසල උපපීඩක කර්මය, කුසල උපපීඩක කර්මය කියලා ඒ උපපීඩක කර්මයේ දෙවදෑරුම් අපි බලමු. අකුසල උපපීඩක කර්මයේ කුමන ප්‍රවෘත්ති විපාකයන්ද දුර්වල කරන්න කියලා. අකුසල උපපීඩක කර්මී කුසල ප්‍රවෘත්ති විපාකයන් තමයි දුර්වල කරන්නේ. නැත්නම් පෙළන්නේ. ඊට පස්සේ කුසල උපපීඩක කර්මය අකුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරනවා. නැත්නම් කුසල උපපීඩක කර්මයේ අකුසල ප්‍රවෘත්ති විපාකයන් පෙළනවා. එතකොට පිරිසට හොඳටම පැහැදිලි මෙතන එක හා සමාන જાතියේ කර්මයන්ගේ බලපෑමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අකුසලයේ කුසලයට, අකුසල කර්මයේ කුසල කර්මයට, කුසල කර්මයේ අකුසල කර්මයට, ඊට පස්සේ අකුසල කර්මයේ කුසල විපාකයන්ට, ඊට පස්සේ කුසල කර්මයේ අකුසල විපාකයන්ට. මෙන්න මේ ක්‍රමයට තමයි මේ උපපීඩක කර්මයේ බලපෑම සිද්ධ වෙන්නේ කර්මයන්ට සහ විපාකයන්ට. හොඳයි. එතකොට අපි දැන් මේ රූප සටහනේ ඒ පෙන්නපු ආකාරයට මේ බලපෑම නැත්තම් මේ දුර්වල කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක
කර්මයන්ට සහ විපාකයන්ට මේ බලපෑම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි විස්තර වශයෙන් පැහැදිලි කරගමු. එතකොට මුලින්ම රූප සටහනින් පෙන්වුවේ අකුසල උපපීඩක කර්මය කුසල ජනක කර්මයන් මේ දුර්වල කිරීම සිද්ධ කරනවා කියලා. එතනින් පැහැදිලි කරන්නේ මේ උපපීඩක කර්මය කර්මයන් දුර්වල කරන ආකාරය. කර්මයන්ට බලපාන බව තමයි ඒ රූප සටහනේ මුලින්ම පෙන්වන්නේ. එතකොට අකුසල උපපීඩක කර්මය කුසල ජනක කර්මයන් දුර්වල කරනවා. බලන්න මේකේ පැහැදිලි කරනවා උපරිභූමි නිබ්බත්තකම්පි සමානං හෙට්ටා භූමියන් නිබ්බත්තේති. දැන් මේ අකුසල උපපීඩක කර්මයේ කුසල ජනක කර්මයන් දුර්වල කරනවා කියන කාරණාව තවත් විදිහකින් කියනවා නම් මුලින් කරපු පෙර කරපු කුසල් කර්මයන් පසුව කරන අකුසල් කර්මයන්ගේ බලපෑමෙන් දුර්වල වෙනවා. ඒකයි පැහැදිලි කරන්නේ. මුලින් කරපු කුසල් කර්ම පසුව කරන අකුසල් කර්මයන්ගේ බලපෑමෙන් දුර්වල වෙනවා. පසුව කරන අකුසල් කර්මයන් උපපීඩක කර්ම ස්වරූපයෙන් මුලින් කරපු කුසල් ධර්මයන් දුර්වල කරනවා. ඒකයි මෙතන පැහැදිලි කරන්නේ අකුසල උපපීඩක කර්මය මේ කුසල ජනක කර්මයන් පෙළනවා කියලා. ඒකට අපි කලින් කරපු කුසල් ධර්ම තියෙනවා. නමුත් පසුව අපි බලවත් අකුසල් ආදී කරනවා. එතකොට අර මුලින් කරපු කුසලයේ ඒ කරන වෙලාවේ බලවත්ව තිබුණා. නමුත් පසුව කරන අකුසල් නිසා මේ අකුසලයේ බලපෑම නිසා මුලින් කරපු කුසලයේ දුර්වල වෙනවා. එතකොට මුලින් කරපු කුසල් ධර්ම ඒවා ජනක කර්ම. ඒ තුලින් පසුව ප්‍රතිසන්දි කාලේ ඒ වගේම ප්‍රවෘත්ති කාලේ විපාක සිත් සහ රූප මේ කර්මජ රූප උපද්දවනවා. අන්න එබඳු ඒ ජනක කර්ම පසුව අපි කරන අකුසල් කර්ම නිසා දුර්වල වෙනවා. පසුව කරන අකුසල් කර්ම උපපීඩක කර්ම ස්වරූපයෙන් මුල් කුසල් දුර්වල කරනවා. අපි බලමු එක මෙතන පැහැදිලි කරනවා උපරිභූමි නිබ්බත්තකම්පි සමානං හෙට්ටා භූමියන් නිබ්බත්තේති. අපි කලින් කුසලයක් කරනවා බලවත් කුසලයක්. ඒ කුසලයේ විපාක ලැබෙන්නේ අපිට පරනිම්මිත වසවර්තියේ උප්පත්තියක් ලබා දීම වශයෙන් තමයි විපාක ලැබෙන්නේ. අපි කලින් කරපු කුසලයේ ප්‍රතිසන්දි විපාක විදිහට අපිට ලැබෙන්නේ පරනිම්මිත වසවර්ති ඉපදීමක්. නමුත් අපි පසුව කරනවා අකුසල්. අන්නේ අකුසල් නිසා මොකද වෙන්නේ? අර පෙර ඒ පරනිම්මිත වසවර්ති ඉපදීමට ශක්තිමත්ව තිබුණු මේ කුසලයේ දුර්වල වෙනවා. දුර්වල වෙලා ඊළඟට චාතුර් මහා රාජකීය ඉපැද්දවීමට සමර්ථ කුසලයක් බවට පත් වෙනවා. අපි පසුව කරන මේ බලවත් අකුසල් නිසා මුල් කුසලයේ දුර්වල වුණා. ඒ නිසා ඉහළ භූමියක ඉපදීමට තරම් ශක්තියක් තිබුණු මුලින් කරපු කුසලයේ පසුව කරපු අකුසල් නිසා දුර්වල වෙලා යට දිව්‍ය ලෝකවල ඉපදීමට සමර්ථ කුසලයක් බවට පත් වෙනවා. කුසල කර්මයක් බවට පත් වෙනවා. ඊළඟට මහේසක්කේසු මහිද්దికේසු නිබ්බත්තකං සමානං අප්පේසක්කේසු නිබ්බත්තේති. ඒ කියන්නේ අපි කලින් කුසලයක් කරා ඒ කුසලයේ විපාක විදියට අපිට මහේශාක්‍ය පවුලක නැත්නම් මහේශාක්‍ය ජීවිතයක් අපිට ඊළඟ ජීවිතේ ලබලා දෙන්න තරම් ඒක ශක්තිමත්. නමුත් අපි පසුව අකුසල් කරනවා. විශේෂයෙන්ම ඔය ඊර්ෂ්‍යා කිරීම වශයෙන් අකුසල් කරනකොට අන්න ඒක බලපානවා අපි අල්පේශාක්‍ය ජීවිතයක් අපිට ලබා දීමට. අර මහේශාක්‍ය ජීවිතයක් ලබන්නට තරම් ශක්තිමත්ව කරපු කුසලයේ දුර්වල වුණාට පස්සේ ඊළඟට ඒ කුසලයේ විපාක විදියට ලැබෙන්නේ අල්පේශාක්‍ය ජීවිතයක්, අප්‍රකට ජීවිතයක්. පරිස සම්පත්තියක් නැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ.
හරියට අර කියන්නේ රාත්‍රියේ විදපු ඊතලයක් වගේ බොහොම අප්‍රකටව තමයි ඒ තැනත්තට ඉන්න වෙන්නේ. එබඳු ජීවිතයක් තමයි ලැබෙන්නේ. අර චුල්ලකම විභංග සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ ඊර්ෂ්‍යා කරනවා නම් බහුල වශයෙන් මේක කරනවා නම් මේ යම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් අල්පේශාකි ජීවිතයක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ උච්චා කුලේසු නිබ්බත්තකම්පි නීච කුලේසු පෙර කරපු කුසලය නැත්නම් ජනක කර්මයේ බලයේ තිබුණ උසස් කුලයක උපද්දවන්න. නමුත් පසුව කරපු අකුසල් නිසා ඒ උපපීඩක කර්ම ස්වරූපෙන් ඒ අකුසල් මුල් කරපු කුසලේ දුර්වල කරනවා. ඒ නිසා ඒ තැනත්ත උපදින්නේ නීච කුලයක. ඒක ඔය චුල්ලකම විභංග සූත්‍රයේත් පැහැදිලි කරනවා. කෙනෙක් කුසල් කරලා තියෙනවා කලින්. නමුත් පසුව මේ අතිමානයෙන් යුක්තයි ජීවත් වෙන්නේ. අනිත් අය පහත්කට සලකනවා. අනිත් අය හෙලා දකිනවා. වෙන මාන්නක්කාර ජීවිතයක් ගත කරන්නේ. එතකොට මෙන්න මේ මාන්නය නිසා, මේ අකුසල් නිසා අර ඒ තැනත්තා අර මුල් කුසලයේ දුර්වල වෙනවා. ඒකට පහත් කුලයේ උපදිනවා. ඊට පස්සේ දීඝායුකේසු නිබ්බත්තකම්පි අප්පායුකේසු. පසුව බලවත් කුසලයක් කරනවා. නැත්නම් අපි හිතමුකෝ සීලයක පිහිටාගෙන දානයක් දෙනවා. ඉතින් නමුත් පසුව මොකද කරන්නේ? මේ සත්තු මරනවා. ප්‍රාණඝාතය කරනවා. මෙන්න මේ ප්‍රාණඝාත අකුසලය, අකුසල කර්මයේ උපපීඩක කර්ම ස්වරූපයෙන් මුලින් කරපු කුසලයේ දුර්වල කරනවා. ඒකට මුලින් කරපු කුසලයේ ඇත්තටම ශක්තිය තිබුණා දීර්ඝායුෂ ඇති ජීවිතයක් ලබන්න. ප්‍රතිසන්දියක් ලබා ගන්න. නමුත් මේ පසුව කරපු ප්‍රාණඝාත නිසා අන්න අර කුසලයේ දුර්වල වෙනවා. එතකොට අවසාන මොහොතේදී අර මුලින් කරපු කුසලය සිහිපත් වුණත් මරණාසන්න මොහොතේදී සුගතියක ඉපදුනත් මේ තැනත්තට ලැබෙන්නේ අල්පායුෂ ජීවිතයක්. මොකද අර ප්‍රාණඝාත කර්මයේ මේ උපපීඩක කර්ම ස්වරූපයෙන් අර ජනක කර්මයේ දුර්වල කරා. මහා භෝගේසු නිබ්බත්තකම්පි අප්පභෝගේසු. ඒතකොට කෙනෙක් ලොකු දානයක් දෙනවා. ඉතින් දානයක් දීලා දැන් ඒකේ ඒ කර්මය, ඒ කුසල කර්මය නැත්තම් ජනක කර්මයේ ශක්තිය තියෙනවා මහා ධනවත් පවුලක උපද්දවන්න. හැබැයි පසුව මේ තනත්තා බොහොම ලෝභී පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එතකොට දාන ආදියට ගරිහා කරනවා. අනිත් අය දාන දෙන්න යනකොටත් ඒවා වළක්වනවා. ඒකට Taman දුන්නු දාන ගැනත් පසුතැවෙනවා. එතකොට මේ විදිහට මේ ආයි දානි දෙන්නෙත් නැහැ. ඔන්න ওই විදිහට බොහොම මසුරු වෙනවා. ඒ විදිහට තමයි හිත හසුරුවන්නේ, ජීවිතේ ගත කරන්නේ. එතකොට අර මුල් කුසලය, මුල් දාන කුසලය නැත්නම් ඒ ජනක කර්මය දුර්වල වෙනවා. ඒ ජනක කර්මය දුර්වල වීම නිසා මේ තනත්තා උපදින්නේ අල්ප භෝග ඇති පවුලක. දුප්පත් පවුලක. ඊට පස්සේ පුරිසත්ත භාව නිබ්බත්තකම්පි සමානං නපුංසක භාවං වා නිබ්බත්තේ. කෙනෙක් කරන කුසල කර්මයේ කලින් කරපු කුසල කර්මයේ බලයේ තියෙනවා. ඊට පුරුෂ ආත්ම භාවයක්, හොඳ ආත්ම භාවයක් ලැබලා දෙයි. නමුත් පසුව යම් අකුසල් කරනවා. ඒ නිසා මුල් කුසලයේ දුර්වල වෙනවා. ඒ නිසා තැනැත්තට එක්ක නපුංසක ආත්ම භාවයක්, පණ්ඩක ආත්ම භාවයක් මේ විදිහේ ජීවිතයක් තමයි අර ජනක කර්මෙන් ලැබෙන්නේ. ඊට පස්සේ වන්න සම්පatti නිබ්බත්තකම් දුබ්බන්න භාවක්. කලින් දානයක් දෙනවා සීලයක පිහිටාගෙන. ඉතින් මෙන්න මේ දානේ විපාක විදිහට බොහෝම වර්ණවත් ජීවිතයක් Tamanට සසරේ ලබන්න පුළුවන්. ඒතරම් ශක්තියක් ඒ කර්මයට තියෙනවා. නමුත් පසුව ක්‍රෝධ කරනවා. මේ පොඩි දෙයකට තරහ ගන්නවා. හරියට ගැටෙනවා. ද්වේෂයෙන් තමයි ජීවත් වෙන්නේ.
මේ විදිහට මේ අකුසල් කර්ම රැස් කරනවා. එතකොට අර චුල්ලකම් විභංග සූත්‍රෙත් පැහැදිලි කරන්නේ. එතකොට මේ තැනත්තා ඒ අර ජනක කර්මය නැත්නම් අර මුල් කුසල් කර්මය දුර්වල වෙනවා. එතකොට එහි විපාකයේ විදිහට උපදිනකොට ලැබෙන්නේ දුර්වර්ණ ජීවිතයක්. දුර්වර්ණ ජීවිතයක්. මේ ක්‍රෝධ කිරීම වශයෙන් මේ සිද්ධ වෙන අකුසල් වලින් ඒ අකුසල් උපපීඩක කර්ම ස්වરૂපයෙන් මුල් ජනක කර්මී දුර්වල කරනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සම්පatti නිබ්බත්තකම්පි අන්දංවා බදිරංවා යං කිංච ඉන්ද්‍රිය වේ කල්ලා. ඉතින් කුසල කර්මයක් කරනවා කලින් ඒ කුසල කර්මයට පුළුවන් හොඳ ඉන්ද්‍රිය සම්පatti ඇති ජීවිතයක් ලබලා දෙන්න. නමුත් පසුව අකුසල් කරනවා. ඒ අකුසල් නිසා මොකද වෙන්නේ? ඒ අකුසල් උපපීඩක කර්ම ස්වરૂපයෙන් මුල් ජනක කර්මී දුර්වල කරලා එක්ක අන්ධ ජීවිතයක්, එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති ජීවිතයක්, එහෙම නැත්නම් වෙනත් ඉන්ද්‍රිය විකලත්වයක් ඇති ජීවිතයක් තමයි ලබලා දෙන්නේ කර්මය. මොකද අර දි හේතු කොමක කර්මයක් බවට ඒ කර්මය දුර්වල වෙනවා. බවට පත් වෙනවා. ඊට පස්සේ අංග පච්චංග සම්පatti ජනකම්පි හත්ත පාදාදී අංග වේකල්ලන් ජනීති. ඒ කියන්නේ මේ ශරීර අවයව හොඳට ලබා දීමට තරම් ශක්තිමත් කුසලයක් කලින් කරනවා. නමුත් පසුව කරන අකුසලයේ නිසා ඒ කුසලයේ දුර්වල වෙනවා. දුර්වල වෙලා දි හේතුක ඕමක කුසලයක් බවට පත් වෙනවා. එයින් උපදිනකොට මේ අංග විකල ජීවිතයක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ කෙනෙක් කුසලයක් කරනවා බොහොම බලවත්. ඒ තුලින් නිරෝගී ජීවිතයක් ලබලා දෙන්න පුළුවන්. දැන් අනිත් අයට බෙහෙත් හේත් කිරීම වශයෙන් හොඳ බලවත් කුසලයක් කරනවා. ඒ තුලින් නිරෝගී ජීවිතයක් ලබන්න පුළුවන්. ඒතරම් මේ කර්මේ ශක්තිමත්. හැබැයි පසුව සත්තුන්ට හිංසා පීඩා කරනවා. සතුන් පෙළනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අර මුල් ජනක කර්මේ දුර්වල වෙනවා. දුර්වල වෙලා ඊට පස්සේ මේ රෝගාබාධ වැඩි, අසනීපකම් වැඩි ජීවිතයක් තමයි ලැබෙන්නේ. කර්මයේ දුර්වල වීම නිසා. ඒ වගේම තමයි සමහරෙක් හොඳ නුවණැති ජීවිතයක් ලැබීම සඳහා ශක්තිමත් කුසලයක් කරනවා. නමුත් පසුව මේ තැනැත්තා අර මාන්නෙන් යුතුව Taman සියල්ලම දන්නවා කියලා අනිත් අයගෙන් අහන්න නැතුව, අනිත් අයගෙන් විමසන්න නැතුව ওই විදිහට ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ නිසා ඒකෙන් පැහැදිලි කරනවා මුල් කුසලයේ දුර්වල වෙලා ඊට පස්සේ ඒ කුසලයේ ප්‍රතිසන්ද විපාකයක් ලැබෙනකොට ප්‍රඥාවන්ත ජීවිතයක් නෙවෙයි ලැබෙන්නේ මෝඩ ජීවිතයක්. මෝඩ ජීවිතයක්. එතකොට මෙන්න මේ විදිහට මේ අකුසල උපපීඩක කර්මය කුසල ජනක කර්මයන් දුර්වල කරනවා. එහෙම නැත්නම් මුලින් අපි කරපු බලවත් කුසල් ධර්ම පසුව කරන මේ අකුසල් ධර්ම නිසා දුර්වල වෙනවා. ඒ තුලින් දුර්වල විපාකයි අපිට සංසාරේ ලැබෙන්නේ. දුර්වල විපාකයි ලැබෙන්නේ. හොඳයි. එතකොට අපි ඔය පැහැදිලි කරේ අකුසල උපපීඩක කර්මයේ කුසල ජනක කර්මයේ දුර්වල කරන හැටි. කුසල ජනක කර්මයේ පෙළෙන හැටි. ඊට පස්සේ අපිට මේ රූප සටහනින් කලින් බලපු රූප සටහන පැහැදිලි කරේ කුසල උපපීඩක කර්මයේ අකුසල ජනක කර්මයේ දුබල කරන ආකාරය. කුසල උපපීඩක කර්මයේ අකුසල ජනක කර්මයේ දුබල කරනවා කියන එක තමයි රූප සටහනින් පෙන්වන්නේ. එතකොට අපි ඒකත් බලමු කොහොමද ඒක පැහැදිලි කරන්නේ කියලා. කුසල උපපීඩක කර්මයේ අකුසල ජනක කර්මයේ දුර්වල කරන හැටි. ආයෝහන කාලේ මහා නිරේසු නිබ්බත්කං අකුසලං පච්චාකතේන බලව කුසලේන විභාදීයමානං උස්සදේසුවා පේතේසුවා නිබ්බත්තේති. බලවත් අකුසලයක් කරනවා කලින්.
බලවත් අකුසලයක් කරනවා. දැන් මේකෙන් පැහැදිලි කරන්නේ මේ මුලින් කරපු බලවත් කුසල් මේ බලවත් අකුසල් පසුව කරන කුසලයන් නිසා දුර්වල වෙනවා. ඒකයි කියන්නේ කුසල උපපීඩකේ අකුසල ජනක කර්මී දුර්වල කරනවා කියලා. පසුව මුලින් අපි බලවත් අකුසල් කරා. නමුත් පසුව බලවත් කුසල් කරලා තියෙනවා. ඒ නිසා මුල් අකුසල් දුර්වල වෙනවා. මුල් අකුසල් නැමැති ජනක කර්ම දුර්වල වෙනවා. පසුව කරපු බලවත් කුසල් උපපීඩක කර්ම ස්වරූපයෙන් මුල් අකුසල් දුර්වල කරනවා. එතකොට එතන පැහැදිලි කරන්නේ කලින් කරනවා බලවත් අකුසලයක්. නිරේ උපදින්න තියෙන්නේ විපාක විදියට. නිරේ ඉපදීමට තරම් ප්‍රතිසන්දියක් දීමට තරම් බලවත් අකුසලයක් කරනවා මුලින්. නමුත් පසුව බලවත් කුසල් කරනවා. බලවත් කුසල් කරනවා. අන්න එතකොට අර නිරේ ඉපදීමට තරම් ශක්තියක් තිබුණු ඒ මුලින් කරපු අකුසලය නැත්නම් ඒ ජනක කර්මී දුර්වල වෙනවා. දුර්වල වෙලා මහා නිරේ නෙවෙයි උපදින්නේ ඔසුපත් නිරේක. ඒකට ඒ ජනක කර්මයෙන් උපද්දවනකොට ඒ තැනත් උපදින්නේ මහා අටමහා නිරේන් තැනක නෙවෙයි ඔසුපත් නිරේක. ඔසුපත් නිරේකයි උපදින්නේ. එතකොට මෙන්න මේ කාරණාවට මේ කුසල උපපීඩකේ අකුසල ජනක කර්මයට මේ කරන බලපෑම මේ සම්බන්ධයෙන් අපිට හොඳ උදාහරණයක් තියෙනවා. පිරිස කවුරුත් දන්නවා මේ අජාසත් රජතුමා. අජාසත් රජතුමා. මේ අජාසත් රජතුමා අසත්පුරුෂ ශාස්ත්‍රය නිසා මහා බලවත් අකුසලයක් කරගත්තා. ඒ මොකද්ද? පීතෘඝාතක කර්මය. තමන්ගේ පියා මැරුවා. බිම්බිසාර රජතුමා මැරුවා. දැන් මේක මහා බලවත් අකුසලයක්. ආනන්තරීය පාප කර්මයක්. අනතුරු භවයේම නිරේ උපදිනවම තමයි. අවීචි මහා නිරේ උපදීමට හේතු වන ආනන්තරීය කර්මයක් තමයි සිද්ධ කරගත්තේ. ඉතින් මේ අජාසත් රජතුමාට මේ පියා මැරුවට පස්සේ පසුව තේරුණා තමන් කරගත්තේ මහා බරපතල අකුසලයක් කියලා. තමන්ගේ බිසවට උත්කුමාරයෙක් ඉපදුණු දවසේ තමයි පිය සෙනෙහස මොකක්ද කියන එක මේ අජාසත් රජතුමාට තේරුණේ. ඉතින් එදා බිම්බිසාර රජතුමා නිදහස් කරගන්න කියලා හිරගෙදර බලනකොට බිම්බිසාර රජතුමා මැරිලා. ඉතින් මේ අජාසත් රජතුමාට මෙන්න මේ කරගත්තු අකුසලයේ නිසා රැයට නිින්ද යන්නේ නැහැ. සඳුළු තලයට වෙලා මාලිගාවේ මේ අජාසත් රජතුමා රැයට ඉතින් ඇහැරලා ඉන්නව නිින්ද යන්නේ. කාලයක් මෙහෙම හිටියා. අවසානයේදී අකමැත්තෙන් නමුත් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න තීරණය කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වැඩ හිටපු තැනට ඒ වනයේට මේ අජාසත් රජතුමා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු විදියට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරා. අජාසත් රජතුමාට මේක දීර්ඝ සූත්‍රයක්, දීඝනිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී අජාසත් රජතුමා පුදුමාකාර සතුටටපත් වුණා. පුදුමාකාර සතුටකටපත් වුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අජාසත් රජතුමා පියා නොමරුවා නම් අද මේ සූත්‍රය අහලා නැගිටින්නේ සෝවාන් වෙලා. නමුත් එදා ඒ කරපු කර්මය අද මේ සෝවාන් වීමට බාධකයක් විදිහට පැවතුණා. බාධකයක් වුණා. නමුත් ඊට පස්සේ මේ අජාසත් රජතුමා ත්‍රිවිධ රත්නේ සරණ යනවා. ත්‍රිවිධ රත්නේ සරණ යනවා. ඒ වගේම තමයි
මේ ත්‍රිවිධ රත්නේ අරමුණු කරගෙන මහා කුසල් සිද්ධ කරා. පින්කම් සිද්ධ කරගත්තා. ඉතින් එදායේ බුදුරජාණන් වහන්සේගෙන් සාමාන්‍ය ඵල සූත්‍රය අහපු නිසා පැහැදිලි කරනවා ධර්මයේ මේ අජාසත් රජතුමාට එදා පටන් නිින්ද ගියා කියලා රාත්‍රී කාලේ. එතෙන් පටන් තමයි නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අජාසත් රජතුමා පැහැදිලි කරනවා මේ පෘථග්ජන රජවරු අතර තාම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් කියලා. පෘථග්ජන පෝතුජ්ජනිකාය සද්ධාය සමන්නාගතෝ නාම ඉමිනා රඤ්ඤෝ සදිසෝ නාහෝසි. කියන්නේ මේ පෘථග්ජන රජවරු බොහෝ පිරිසක් හිටියනේ එදා ත්‍රිවිධ රත්නයේ කරේ පැහැදුණු පිරිස. ඉතින් ඒ අය අතරින් මෙන්න මේ වගේ ශ්‍රද්ධාවෙන් යුක්ත වුණු රජ කෙනෙක් තවත් හිටියේ නැහැ කියලා කියනවා. දැන් බිම්බිසාර රජතුමා ගත්තාම ආර්ය ශ්‍රාවකෙක්නේ සෝවාන් වෙලානේ හිටියේ. එතන කියන්නේ මේ පෘථග්ජන රජවරු. එතකොට මේ රජවරු ශ්‍රද්ධා සම්පන්න පෘථග්ජන රජවරු අතර අග්‍රයි කියලා කියනවා මෙන්න මේ අජාසත් රජතුමා. ඒ ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. ඉතින් මේ රජතුමා තමන් කරපු ඉතින් වැරද්ද තේරුම් ගත්ත සාමාන්‍ය ඵල සූත්‍රය ඇහුවා. ඊට පස්සේ ත්‍රිවිධ රත්නයේ සරණ ගියා. මේ ඊට පස්සේ ත්‍රිවිධ රත්නයේ වෙනුවෙන් මහා පින්කම් කරා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුලින්ම පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න තීරණය කරා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා. ඉතින් රජගහ නුවර තමයි මේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න තීරණය කරේ. ඉතින් මුල්ම වස් කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මුල්ම වස් කාලේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය වුණා මහා විහාර 18ක් පිළිසකර කරගන්න. රජතුමාට මතක් කරාට පස්සේ රජතුමා සේවකයන් යොදවලා මේ මහා විහාර 18ම පිළිසකර කෙරෙව්වා. ඊට පස්සේ අජාසත් රජතුමාට මතක් කරනවා රජතුමනි අපිට ධර්ම සංගායනාවක් පවත්වන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ දැන් හරියට විසිරුණු මල් වගේ ආසනයක විසිරලා තියෙන මල් වගේ මේ ටික අපිට පිළිවෙලට ගොනු කරන්න ඕනේ. ඒ නිසා ධර්ම සංගායනාවක් පවත්වන්න ඕනේ. රජතුමා ඇහුවා මගෙන් මොකක්ද ඒ සම්බන්ධයෙන් කෙරෙන්න ඕනේ. ඉතින් කිව්වා අපිට මේ ධර්ම සංගායනාව කරන්නට යම් ස්ථානයක් අවශ්‍යයි. ඒ වෙලාවේදී අජාසත් රජතුමා ස්වාමීන් වහන්සේලාට කොයි තැනද මේ හදන්න ඕනේ මණ්ඩපයක්. ඉතින් කිව්වා වේබාර කියන පර්වතයක පැත්තක සප්තපන්නි ගුහාව තියෙනවා. මෙන්න මේ ගුහාවේ ඉදිරිපිට ద్వාරේ තමයි හදන්න ඕනේ. රහතන් වහන්සේලා 509ක් සම්බන්ධ වෙනවා මේකට. ඉතින් ඊට පස්සේ අජාසත් රජතුමා ඉතාම සතුටු වෙලා කියා සිටියා ස්වාමීනි මගේ ආනච්චක්‍රය වහන්සේලාගේ ධර්මචක්‍රය මගේ ආනච්චක්‍රය යටතේ වහන්සේලා ධර්ම චක්‍රය හසුරුවන්න මම වහන්සේලාට හදලා දෙනවා මණ්ඩපය. ඊට පස්සේ සත්පන්නි ගුහා ద్వාරේ හරියට පැහැදිලි කරනවා ධර්මයේ දිව්‍ය විමානයක් වගේ මණ්ඩපයක් හදුවා කියලා. දිව්‍ය විමානයක් වගේ මණ්ඩපයක් හදවලා සියලු පහසුකම් වලින් යුක්තයි. මහා වටිනා ආසන පනවනවා. ඒ වගේම තෙරුන් වහන්සේට වෙනම ආසනයක් පනවනවා. ධර්මාසනේ මහා වටිනා විදිහට මේ හදලා ඒ ආසනෙත් පනවනවා. ඉතින් පැහැදිලි කරනවා දිව්‍ය විමානයක් වගේ සියලුම අවශ්‍යතාවයන්ගෙන් සම්පූර්ණව මේ මණ්ඩපය සකස් කෙරෙව්වා කියලා. ඊට පස්සේ ස්වාමීනි ඔබ වහන්සේලා මෙතන වහන්සේලාගේ මේ ධර්ම චක්‍රය පවත්වන්න මේ සංගායනාව සිද්ධ කරන්න වහන්සේලාට සියලුම ආරක්ෂාව මම සලසලා දෙනවා.
ඉතින් ඒ විදිහට මේ පළවෙනි ධර්ම සංගායනා මාස 3ක් තිස්සේ සිද්ධ කරා. ඒ මාස 3 පුරාවටම මේ රජතුමා අනුග්‍රහ කරනවා. ඉතින් මේ විදිහට මේ බුද්ධ ශාසනයේ අද දක්වා පවත්වාගෙන මේ පැවතගෙන එන්න අවශ්‍ය පදනම හදන්න මේ රජතුමා පුදුමාකාර දායකත්වයක් දැරුවා. ධර්ම සංගායනාවක් පවත්වන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න ලැබීම කියලා කියන්නේ ඒක කෙනෙකුට ලැබීම මොනතරම් වාසනාවක්, මොනතරම් භාග්‍යයක්ද. ඉතින් ඒක අජාසත් රජතුමාට ඉදා ලැබුණා. ඉතින් මෙන්න මේ බලගත් කුසලයේ කරගත්තා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ තව කුසල් කරා. ඉතින් මෙන්න මේ පසුව කරපු මේ බලවත් කුසල් නිසා අජාසත් රජතුමා පියා මරලා ඒ සිද්ධ කරගත්තු ජනක කර්මයේ බලේ තගේ ජනක කර්මය දුර්වල වෙනවා. ජනක කර්මයේ බලේ අඩු වෙනවා, හීන වෙනවා. එතකොට මේ විදිහේ කුසල් නොකරවුවා නම් අජාසත් රජතුමා අනිවාර්යයෙන්ම මිය ගිහිල්ලා අවීචයේ ඉපදිලා අන්තක් කල්පයක් යනකම්ම අවීචයේ දුක් විඳිනවා, පිච්චෙනවා. නමුත් මේ පසුව කරගත්තු මේ බලවත් කුසල් කර්ම නිසා මුලින් කරගත්තු ඒ පීතෘඝාතක කර්මයේ ජනක කර්මයේ දුර්වල වෙලා ඒ ජනක කර්මයේ විපාකය අවුරුදු 60,000කට සීමා වෙනවා. අවුරුදු 60,000කට. ඒ කියන්නේ අවීචි මහා නිරේ ඉපදෙන්නේ නැතුව ඔසුපත් නිරේක උපදින්නේ ලෝකුඹු නිරේ. අවුරුදු 60,000යි දුක් විඳින්නේ. එතකොට මේ ලෝකුඹු නිරේ කියලා කියන්නේ තඹ ලෝහ. මේ තඹ ලෝහ තියෙන්නේ කියලා කියනවා. එතකොට අජාසත් රජතුමා හිස යටට හැරිලා මේ ලෝකුඹු නිරේ යටට අවුරුදු 30,000ක් යනකම් යනවා. පැහි. ඊට පස්සේ හිස යට වැදිලා පතුලේ වැදිලා උඩට ආයි නැවත එනවා. ඊට අවුරුදු 30,000ක් ගත වෙනවා. අවුරුදු 60,000 සම්පූර්ණ වෙනකොට අජාසත් රජතුමා මේ ලෝකුඹු නිරේ නිදහස් වෙනවා. නිදහස් වෙනවා. එතකොට අන්තක් කල්පයක් පිච්චි දුක් විඳින්න තිබුණු කර්මයේ බලය අඩු වෙනවා පසුව කරපු බලවත් කුසල් නිසා. ආනන්තරීය කර්මයක් කරපු නිසා නිරයෙන් නිදහස් වෙන්න නම් ලැබුණේ නැහැ. නමුත් මහා නිරේක ඉපදෙන්න තිබුණු අවස්ථාව මගහැරිලා කුඩා නිරේක ඉපදුණා. අවුරුදු 60,000ට ඒකේ විපාකේ අඩු වුණා. අන්තක් කල්පයක් නැත්නම් දුක් විඳින්න තිබ්බේ. ඒකට අවුරුදු 60,000 කියන්නේ අන්තක් කල්පයත් එක්ක සසඳනකොට හරියට අන්තක් කල්පයේ මුහුදේ වතුර වගේ. නමුත් මේ අවුරුදු 60,000 කියලා කියන්නේ හරියට පාදියක තියෙන වතුර වගේ. බොහොම සුළු කාලයක්. ඉතින් පැහැදිලි කරනවා පසුව ඊට පස්සේ මේ රජතුමා විජිතාවී නාම පච්චේක බුද්ධෝ හුත්වා පරිනිබ්බායිස්සති. පසු කාලේ විජිතාවී කියන නමින් පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පානවා. එතකොට බලන්න මේ අජාසත් රජතුමාගේ කතා ප්‍රවෘත්තිය අපිට හොඳම නිදර්ශනයක් තමයි මේ කුසල උපපීඩක කර්මය අකුසල ජනක කර්මයන් හෙළනවා කියන එකට. නැත්නම් දුර්වල කරනවා කියන එකට. ඊට පස්සේ පැහැදිලි කරනවා උස්සදේසු නිබ්බත්තකම්පි පේතේසුවා තිරච්ඡානීසුවා ආදි සබ්බං වත්තබ්බං. ඒ කියන්නේ කෙනෙක් අකුසලයක් කරනවා ඒ අකුසලයේ විපාකයේ හැටියට ඔසුපත් නිරේක තමයි උපදින්න තියෙන්නේ. අපි හිතමුකෝ කෙනෙක් සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක්ව ඝාතනය කරනවා. ඉතින් අපි හිතමුකෝ එකෙන් ගිහිල්ලා උපදින්න තියෙන්නේ ඔසුපත් නිරේක. නමුත් මේ තැනැත්තා පසුව කුසල් කර්ම කරනවා. බලවත් කුසල් කර්ම කරනවා. ඒ කුසල් කර්ම කරනකොට අර මුල් අකුසලයේ දුර්වල වෙනවා.
ඊට පස්සේ පැහැදිලි කරනවා ඒ තැනැත්තා එක්ක പ്രേත ලෝකෙ උපදින්නේ. කුසපත් නිරේ උපදින්නේ නැතුව പ്രേත ලෝකෙ උපදිනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ අකුසලේ විපාකයේ විදියට. අර පසුව කුසල් කර්ම කරාට මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වුණේ අර අකුසලෙමයි. ඒකයි සිහිපත් වුණේ. නිසා ඒ වෙනකොට ඒ අකුසල් කර්මයේ දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා ගිහිල්ලා එක්ක പ്രേත ලෝකේ හෝ තිරිසන් ලෝකෙ උපදිනවා. හොඳයි. එතකොට මේ පැහැදිලි කරේ කුසල උපපීඩක කර්මේ නැත්නම් කුසල උපපීලක කර්මේ අකුසල ජනක කර්මේ දුර්වල කරන ආකාරය. එතකොට මෙතනදී අපි පැහැදිලි කරගත්තේ කර්මය තවත් කර්මයක් දුර්වල කරන හැටි. කර්මයේ තවත් කර්මයක් දුර්වල කරන හැටි. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ මේ උපපීඩක කර්ම ප්‍රවෘත්ති විපාකයන්ට බලපාන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. අපි නැවත අර මුල් රූප සටහනට ගිහිල්ලා ඒක බලලම කාරණාව පැහැදිලි කරගමු. උපපීඩක කර්මය කියන රූප සටහන උපපීඩක කර්මය. එතකොට දැන් අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ මේ උපපීඩක කර්මය ප්‍රවෘත්ති විපාකයන්ට කොහොමද බලපෑම් කරන්න කියන එක. බලන්න මේකේ ජනක කර්මයන්ට අපි බලපාන ආකාරය ඉගෙන ගත්තා. අපිට තියෙන ප්‍රවෘත්ති විපාකයන්ට. බලන්න ප්‍රවෘත්ති විපාකයන්ට මේ උපපීඩක කර්මය බලපාන ආකාරය අකුසල උපපීඩක කර්මය බලන්න ඊළඟට කුසල ප්‍රවෘත්ති විපාකයන් තමයි දුර්වල කරන්නේ. අකුසල උපපීඩක කර්මය කුසල ප්‍රවෘත්ති විපාකයන්. ඊළඟට කුසල උපපීඩක කර්මය අකුසල ප්‍රවෘත්ති විපාකයන් තමයි දුර්වල කරන්නේ. මෙන්න මේ කාරණා දෙක තමයි අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලි කර ගන්න තියෙන්නේ. අපි බලමු. එතකොට අකුසල උපපීඩක කර්මයේ කුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරන ආකාරය. අකුසල උපපීඩක කර්මය. විශේෂයෙන්ම මෙතනදී කුසල ප්‍රවෘත්ති විපාක කියලා අදහස් කරන්නේ මේ ඉපදුනාට පස්සේ අපිට ලැබෙනවා සැපේ. එතකොට සතුට මෙන්න මේක දුර්වල කරනවා. අපිට සැප සම්පත් ලැබෙනවා. ඒවා දුර්වල කරනවා. පෙර කරපු අකුසල් උපපීඩක කර්ම ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා මේ ප්‍රවෘත්ති විපාක යහපත් ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරනවා. එතකොට විශේෂයෙන්ම මේ සුගතිය ඉපදුනාට පස්සේ කෙනෙක් සුගතියක උපදිනවා. එතකොට මනුෂ්‍ය ලෝකේ වේවා දිව්‍ය ලෝක වේවා. එතකොට මේ තැන්වල උපදිනකොට කුසලයකින් උපදින්නේ කුසලයක විපාක විදියට. එතකොට ඒ ගත කරන ජීවිතෙත් එතකොට මේ සැප සම්පත් ලැබෙනවා. සාමාන්‍යයෙන් බහුල වශයෙන් ලැබෙනවා. එතකොට ආහාර පාන ටික ඊට පස්සේ ඉඳ හිටින්න තැනක් ඒ වගේම රෝගාබාධ අඩු ජීවිතයක් නේද? ඊපස්සේ නම්බුනාම ආදී ලැබෙනවා. ඥාති මිත්‍රාදීන් ලැබෙනවා. මේ කියන සම්පත් ලැබෙනවා. ධන දහන්නේ ලැබෙනවා. ඊට පස්සේ ආන වාහන ආදී ලැබෙනවා. එක එක්කෙනාට එක එක මට්ටම් වලට අනුරූපීව මේ සැප සම්පත් ලැබෙනවා. සුගතියක ඉපදුනහම. එතකොට නමුත් මේ අකුසල උපපීඩක කර්මයන් මෙන්න මේ ප්‍රවෘත්ති විපාකයන් මේ සැප සම්පත් දුර්වල කරනවා. ඒක කොහොමද කරන්නේ කියන එක පැහැදිලි කරනවා. මේ සමහරෙක් මව් කුසේ ඉපදුණු දා පටමුත් මේ විදිහට මේ අකුසල උපපීඩක කර්මයන්ගේ බලපෑම ලබනවා. මව් කුසට ආපු දා පටන්.
ඒක පැහැදිලි කරනවා දැන් මේ තමන්ට පමණක් නෙවෙයි අකුසල් කර්ම කරපු කෙනාට පමණක් නෙවෙයි ඒ පුජ්‍යලයේ අසුරු කරගෙන ඉන්න අයටත් මේකේ බලපෑම ලැබෙනවා. අපි ඒකට කියනවා නිස්සන්ද ඵල කියලා. පැහැදිලි කරනවා දාරකස්ස මාතුකොච්ච නිබ්බත්ත කාලතෝ පට්ටායි මාතු අස්සාදෝවා සුඛං වන හෝති. පෙර අකුසල් කරලා තියෙන කෙනෙක් අකුසල් කරලා තියෙන කෙනෙක් මේ කුසලුත් කරලා තියෙනවා කුසලයේ විපාකයේ විදිහට යා මව් කුසක උපදිනවා. නමුත් අර පෙර කරපු අකුසල් උපපීඩක කර්ම ස්වරූපයෙන් ඇවිල්ලා ඒ ජීවිතේ පෙළනවා. අන්න ඒ බන්දේ ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? ඒ මව් කුසේ ඉපදුනාට පස්සේ මවටත් ශරීරේ පහසුවක් නැහැ. ශරීරයට සැපයක් නැහැ. මවටත් පීඩා ඇති වෙනවා. දැන් මෙතන පැහැදිලි කරන්නේ. මාතු පිතුන් නම් පීලා උප්පජ්ජන්ති. මවට පමණක් නෙවෙයි පියාට පවා පීඩා ඇති වෙනවා. ඒවම් පරිස්සයන් උපනේති මේ විදිහට කරදරවලට මුහුණ දෙනවා. දාරකස්සපන මාතුකොච්චිමි නිබ්බත්ත කාලතෝ පට්ටාය ගේහේ භෝගා උදකම් පත්වා ලෝණං විය රාජාදීනම් වශයෙන් නස්සන්ති. අර දරුවා මව් කුසට ආපු දා පටන් ඒ gedara තිබුණු භෝග ධන ධාන්‍ය හරියට මේ ලුණු වලට වතුර වැටුණාට පස්සේ දිය වෙලා යනවා වගේ රාජසන්තක වෙලා හෝ හොරු අරන් ගිහිල්ලා හෝ නැත්නම් වෙනත් දෙයකින් ස්වාභාවික විපතකින් හෝ මේවා විනාශ වෙනවා කියන මේ ධන ධාන්‍ය. ඊට පස්සේ කුම්භ දෝහන දේනියෝ කීරන්න දෙන්ති. කලින් ඒ ගෙදර හිටියානම් දෙන්නු එළ දෙන්නු කලින් කිරි ගත්තා. නමුත් මේ දරුවා කුසට ආපු තැන් පටන් ඒ එළ දෙන්නුන්ටත් හරියට කිරි නැහැ. මුලින් වගේ කිරි ගන්න බෑ. සූරතා ගෝනා චණ්ඩා හොಂತಿ. ඒ වගේම මේ බොහෝම සුවචකී කරු ගොන්නු හරක් හිටියානම් ඒ අය සැඩපරුස වෙනවා කියලා කියනවා. ඒ සත්තු. කානා හොಂತಿ සමහරලාට සත්තුන්ගේ ඇස් පේන්නේ නැතුව යනවා. ගෝමණ්ඩලේ රෝගෝ පතති. අර ගව පට්ටි තියෙනවනේ. ගවයෝ ඉන්න ගාල්. එතකොට මෙන්න මේ ගාල් වල ඉන්න ගවයන්ට රෝග හට ගන්නවා කියනවා. බලන්න මේ බලපෑම එන හැටි. ඊට පස්සේ දාසාදේව වචනන්න කරොන්ති. තමන්ගේ යටතේ ගෙදර හිටපු දාසයෝ කම්කරුවෝ මේගොල්ලෝ අකීකරු වෙනවා. ස්වාමීන් කියන මේ දෙමව්පියෝ කියන වචන පිළිගන්නේ නැහැ. වාපිතං සස්සන්න ජායති. කුඹුරේ වී වැපිරුවට අස්වැන්නක් හරියට ලැබෙන්නේ නැහැ. ගේහ ගතං ගේහි අරඤ්ඤ ගතං අරඤ්ඤේ නස්සති. ගෙදර තිබුණු ධන ධාන්‍ය ගෙදරදිම නැසිලා යනවා. වෙනත් වතු වල කුඹුරු වල තිබුණු ඒවා ඒ තැන්වලම විනාශ වෙනවා. අනුපුබ්බේන ගහසච්ඡාදන මත්තම් දුර්ලභං හෝති. ඉතින් මේ විදියට ගිහලා අවසානයේ මේ කුස පිරෙන්න ගන්න ආහාර ටිකත් අඩු වෙනවා කියලා කියන. කුස පිරෙන්න ආහාර ටිකක්වත් හරියට ලැබෙන්නේ නැහැ. විජාත කාලේ මාතු තඤ්ඤං චිජ්ජති. ඉතින් මේ දරුවා බිහි වුණාට පස්සේ මේ මව්තුමියට හරියට කිරි එරෙන්නෙත් නැහැ කියලා කියනවා. දාරකෝ පරිහාරං අලභන්තෝ පීලිතෝ නිරෝජෝ නියෝසෝ කසටෝ හෝති. ඉතින් දරුවට කිරි ටිකක් හරියට ලැබෙන්නෙත් නැහැ. ආහාර පානත් නැහැ. හරියට අන්තිමේටම රොඩක් වගේ වෙනවා කියලා කියනවා. අපයක් වගේ. යුස නැති, තෙත ගතිය නැති ඔය තියෙනවනේ රොඩු ඒ වගේ. ඉතින් මේක මේ උපපීඩක කර්මී. උපපීඩක කර්මී බලපෑම. හොඳ ජීවිතයක් ලැබුණා, මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. මනුස්ස ජීවිතයේ සැප සම්පත් ලැබෙන්න ඕනේ. නමුත් අර උපපීඩක අකුසල උපපීඩක කර්මයන් ගෙන් මොකද කරන්නේ? අර කුසල විපාක නැත්තම් මේ ප්‍රවෘත්ති විපාක කුසල ප්‍රවෘත්ති විපාක දුර්වල කරනවා. ඒ දුර්වල කරනකොට අර සැප සම්පත් ලැබෙන්නේ නැහැ. සැප සම්පත් අර විදිහට ලැබෙන්නේ නැහැ. ඒකට ඒ සැප සම්පත් අඩු වෙනවා. බොහොම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ.
ඒතකොට සමහරුන්ට මේ විදියට සමහර කාල තියෙනවා. බොහෝම දුකසේ ඉන්න වෙන්නේ. මේ සමහර කාල තියෙනවා මේවා මග හැරිලා යනවා. සමහර කාලවලදී මග හැරිලා යනවා. එතකොට සැප සම්පත් ලැබෙනවා, බොහොම සුවසේ ජීවත් වෙන්න ලැබෙනවා. එහෙම තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ අපි පැහැදිලි කරානේ යම් කිසි කෙනෙකුට බලපාන මේ අකුසල උපපීඩක කර්මයන්ගේ බලපෑම ඒ පුජ්‍යලයට පමණක් නෙවෙයි අනිත් අයටත් ලැබෙනවා. පොදුරට ලැබෙනවා. එතකොට ඒ අනිත් අයටත් ඒ පුජ්‍යලය අසුරු කරගෙන ඉන්න අනිත් අයටත් දුක් විඳින්න වෙනවා. ඒ අර තැනත්තා කරපු අකුසලේ බලපෑම. ඒ අර කියන්නේ මවට පියාට දැන් මේ වගේ දරුවෙක් අර අකුසල් කරපු කෙනෙක් ඒ කුසට ආවට පස්සේ දෙමව්පියන්ට දුක් විඳින්න වෙනවා. එහෙම තියෙනවා. එතකොට ඒකට කියන්නේ නිස්සන්ද ඵල කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ නැත්නම් ඒකට හොඳ උදාහරණ කතාවක් තියෙනවා. හොඳ උදාහරණ කතාවක් පිරිස අහලා තියෙනවා මේ කතාව. මේ පිරිස අහලා තියෙනවා මේ ආනන්ද සිටුවරයා සම්බන්ධයෙන්. ආනන්ද සිටුවරයා. මේ ආනන්ද සිටුවරයාගේ කතාවෙන් මෙන්න මේක හොඳට ප්‍රකට වෙනවා. ආනන්ද සිටුවරයාගේ කතාව. මේ ප්‍රකට වෙනවා කියලා කියන්නේ මේ නිස්සන්ද ඵල. නැත්තම් කෙනෙක් කරපු අකුසලයේ ඒ බලපෑම Tamanට වගේම ඇසුරු කරගෙන ඉන්න පිරිසටත් ලැබෙනවා කියලා. එතකොට මේ ආනන්ද සිටුවරයා සවැත් නුවර තමයි හිටියේ වාසය කරේ. සාවත්‍යයන් කිර ආනන්ද සෙට්ටි නාම චත්තාලීස කෝටි විභව මහා මච්චරි අහෝසි. සවැත් නුවර හිටියා 40 කෝටියක් ධනිය තිබුණු මහා මසුරු සිටුවරයෙක්. මේ සිටුවරයාගේ නම ආනන්ද සිටුවරයා. එතකොට සිටුවරයෙක් 40 කෝටියක් ධනිය තිබ්බා. හැබැයි අතිශයින්ම මසුරුයි. සෝ අන්වද්ද මාසං ඥාතකේ සන්නිපාතෙත්වා පුත්තම් මූලසිරින් නාම තීසු වේලාසු ඒවං ඕවදති. මේ ආනන්ද සිටුවරයාට හිටිය පුතෙක් නම මූලසිරි. මේ මූලසිරි සහ මේ ආනන්ද සිටුවරයාගේ ඥාතීන් ගෙන්නලා කියන්නේ අඩමසකට සැරයක් මාසයකට දෙවතාවක් නැත්නම් දවස් 15කට සැරයක් මේ පුතා ඇතුළු මේ ඥාති පිරිස ගෙන්නලා මේ 3 පාරක් පුතාට අවවාද කරනවා කියලා කියනවා. එදා දවසේ 3 පාරක් අවවාද කරනවා. කොහොමද අවවාද කරන්නේ? ඉමං චත්තාලීස කෝටි ධනම් බහෝතිමා සංඥං කරි. කියනවා පුතාට පුතේ මේ 40 කෝටියක් ධනය මේ ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේක ලොකු ධනයක් කියලා ලොකු ප්‍රමාණයක් කියලා නම් හිතන්න එපා. විජ්ජමානං ධනන්න දාතබ්බම් මේ තියෙන ධනියෙන් පොඩ්ඩක්වත් දෙන්නට නම් එපා. නවන් නිප්පාදේ තබ්බම්. ඒ දෙන්න එපා තව උපයන්න ඕනේ. මේ තියෙන 40 කෝටියක් ධනිය කියන එක මේ ලොකු ප්‍රමාණයක් කියලා නම් හිතන්න එපා කොයිම වෙලාවකවත් කියලා කියනවා. දැන් නැවත මේ උපදවන්න ඕනේ. තව ධනිය උපදවන්න ඕනේ. ඒකේකම්පි කහපණං වයං කරොන්තස්ස කීයතේව. ඒ කාලේ කහවණුනේ තිබුණේ. ඉතින් කියනවා එක කහවණුවක් හරි වැය කරොත් අනිවාර්යයෙන් මේ මුදල අඩු වෙනවා. ඒ නිසා එක කහවණුවක්වත් වියදම් කරන්න එපා. තව උපයන්න ඕනේ. ඉතින් උපමාත් දක්වලා පැහැදිලි කරන්නේ අංජනානං කයන් දිස්ව උපචිකානං චාචයන් මදෝනංච සමාහාරම් පණ්ඩිතෝගර මාවසේ. කියනවා පුතේ මේ නුවණැත්තෝ ගිහි ගෙදර වාසය කරන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහේ උපමා මේ විදිහේ උදාහරණ ජීවිතයට ආදර්ශයක් කරගෙන ජීවත් වෙන්නේ මොනවද? අංජනානං කයන් දිස්වා. මේ මූණේ ගාන ඔය සුවඳ විලවුන් තියෙනවනේ. ඒකට ඒ සුවඳ විලවුන් වලින් පොඩ නමුත් දවසින් දවස අරගෙන ගෑවුවොත් කවදා හෝ මේ සුවඳ විලවුන් අවසන් වෙනවා.
අපි අර හිතුවොත් පොඩි මූණේ ගාන ක්‍රීම් එකක් වගේ. මේ වගේ දෙයක් මේ අංජන කියලා කියන්නේ මේ එදා කාලේ තිබුණු මේ හඳුන් කියන වර්ගයේ. අපි අද කාලේ හැටියට මූණේ ගාන මොන හරි දෙයක්. ඉතින් පොඩ හෝ ගත්තොත් කවදා හෝ මේක ඉවර වෙනවා. මෙන්න මේක උදාහරණයට ගන්න කියනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් උපචිකානං චාචය. බලන්න මේ වේයෝ මේ මැටි නැත්නම් මේ පස් පොඩ ගෙනල්ලා තියලා ලොකු තුඹසක් හදනවා. ලොකු තුඹසක් හදනවා. ඒ නිසා පොඩ හරි එකතු කරොත් දවසක ලොකු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ උදාහරණ මේ උපමා බලන්න. ඒ වගේ මදෝනංච සමාහාර මීමැස්සෝ මේ මීපැණි බිඳුව ගෙනල්ලා ලොකු මී වදයක් හදනවා. මේක ආදර්ශයට ගන්න. අරගෙන පුළුවන් තරම් එකතු කරන්න කියන්නේ අර අද කාලේ වගේ 7-5ක්වත් දෙන්න නම් එපා. කියලා මේ පුතාට මේ දවස් 15කට සැරයක් අඩ මාසයකට සැරයක් ගෙන්නලා 3 පාරක් අවවාද කරනවා. ඉතින් මේ විදිහට අවවාද කරමින් ඉතින් ඉන්න කාලෙදී මේ ආනන්ද සිටුවරයා ඉතින් වයසට ගියා. ඉතින් බොහොම මසුරුයි. ඉතින් මේ ආනන්ද සිටුවරයාට තවත් තිබිලා තියෙනවා මේ වස්තු මේ නැත්තම් නිධාන 5ක්. ඒ කියන්නේ වස්තුව තිබිලා තියෙනවා මේ වස්තුව තැන් 5ක කොටස් වශයෙන් නිදන් කරලා තිබිලා තියෙනවා. ඒකට මහා නිධාන 5ක්. හැබැයි මේ මහා නිධාන 5 ගැන දරුවට කියලා තිබ්බේ නැහැ කවදාවත්. මූලසිරිට කිව්වේ නැහැ. එතකොට බලන්න මේ විදිහේ ඉතින් සැප සම්පත් ලැබෙන්නත් ඉතින් මේ ධනිය ලැබෙන්නත් පෙරත් පින් කරලා තියෙනවා. පෙර ජීවිතයක පින් කරලා තියෙනවා මේ ආනන්ද සිටුවරයා. ඉතින් කෙසේ හෝ වයසට ගිහිල්ලා ඉතින් මේ ආනන්ද සිටුවරයා මැරෙනවා. ආනන්ද සිටුවරයා මැරෙනවා. කාලං කත්තා තස්සේව නගරස්ස ඒකස්මින් ద్వාරගාමිකේ චණ්ඩාලං කුල සහස්සම් පටිවසති තස්සේ කිස්සාය චණ්ඩාලියා කුච්චිස්මින් පටිසන්ධින් ගන්ති. ඉතින් මැරිලා ගිහිල්ලා මේ සවැත් නුවර මේ නගරයේ සමීපයේම තියෙන ගමක තමයි උපදින්නේ. ඉතින් මව් කුසක උපදිනවා. ඒ කියන්නේ ජීවිතේ මොකක් හරි පිනක් කරලා තිබිලා තියෙනවා. බලවත් අකුසල් කරලා තිබිලා නැහැ. ජීවිතේ යම් පිනක් කරලා තිබිලා තියෙනවා. ඒ දුගී මගේ යාචකයන්ට හරි මොනවා හරි කණ්ඩ බොණ්ඩ හරි දෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ සවැත් නුවර සමීපයේ ගමක එක්තරා කාන්තාවකගේ කුස පිළිසිඳ ගන්නවා. පැහැදිලි කරනවා ඒ සවැත් නුවර සමීපයේ මේ තියෙන ගම මේක චණ්ඩාල සැඩොල් පිරිසක් ඉන්න ගමක්. කියනවා පවුල් 1000ක් කුල සහස්සම් පටිවසති. පවුල් 1000ක් ඉඳලා තියෙනවා මේ ගමේ. ඔක්කොම සැඩොල් පිරිස. ඉතින් අන්න ඒ පවුල් 1000 අතරින් එක්තරා පවුලක මේ සැඩොල් කාන්තාවකගේ මවකගේ කුසේ තමයි පිළිසිඳ ගන්නේ. ආනන්ද සිටුවරයා. ඉතින් රාජා තස්ස කාලකිරියන් සුත්තා පුත්තස්ස මස මූලසිරින් පක්කෝ සාපෙත්වා සෙට්ටිට්ටහනේ ටපේසි. ඉතින් රජතුමාට ආරංචි වෙනවා ආනන්ද සිටුවරයා කාලක්‍රියා කරා කියලා. ඊට පස්සේ පුතා මූලසිරිව රජවාසලට ගෙන්නලා සිටු තනතුරේ තබනවා. මේ සිටු තනතුර දෙනවා පුතාට. එදා කාලේ රජතුමා තමයි සිටු තනතුර දීලා තියෙන්නේ. ඉතින් දැන් මූලසිරි සිටුවරයා. පුතා තමයි සිටුවරයා. තම්පි චණ්ඩාල කුල සහස්සං ඒකතෝ බතියා කම්මං කତ୍වා ජීවමානං තස්ස පටිසන්ධි ගහනතෝ පට්ටාය නේව බතින් ලබති න යාපන මත්තතෝ පරං බත්ත පිණ්ඩම්පි. එතකොට මේ අර සැඩොල් පවුල් 1000ම මේ අනිත් අයගේ කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. මේ පවුල් 1000ම පිරිස එකට තමයි ගිහිල්ලා එක වැඩ කරන්නේ. එක තැනක. ඒතර මේ ඔක්කොටම එකට තමයි පඩි ලැබෙන්නේ. ඒ වගේම කණ්ඩත් ලැබෙනවා ඒ වැඩ කරන තැනින්. කෑමත් ලැබෙනවා.
එතකොට කෑම කාලා සමහරලාට අතිරේකවත් කෑම දෙනවා ගෙදර ගෙනල්ලා රාත්‍රී කාලයට කන්න. ඉතින් මේ දරුවා අර සැඩොල් කාන්තාවගේ කුසට ආපු තැන් පටන් මේ පිරිස ගිහිල්ලා කුලියට වැඩ කරාට වැටුප් දෙන්නේ නැහැලු. ඒ ස්වාමියෝ වැටුප් දෙන්නේ නැහැ. වැටුප් ලැබෙන්නේ නැහැ ඉතින් කාටවත්. ඒ විතරක් නෙවෙයි තමන්ට ඒ කෑමට අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් උදේට හෝ දවල්ට අවශ්‍ය ප්‍රමාණයට පමණයි කෑම ලැබෙන්නේ. කුස පුරව ගන්න තරමට විතරයි කෑම ලැබෙන්නේ. ඊට අමතරව එක බත් පිඩක්වත් දෙන්නේ නැහැ කියන. එක බත් පිඩක්වත් මේ කාටවත් ලැබෙන්නේ නැහැ කියන. තේමයන් ඒතරෙහි කම්මං කරොන්තෝ පිණ්ඩ බත්තම් පින ලබාම අම්මහාකං අන්තරේ කාලකන්‍යා භවිතබ්බන්ති. ඊට පස්සේ මේ පිරිස හිතනවා අපිට දැන් වැටුප ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම මේ කුස පුරව ගන්න අවශ්‍ය ආහාර යාන්තමට ලැබෙනවා. එතනින් අමතරව කිසිවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අතරේ කාලකන්ණි කෙනෙක් ඉපදිලා තියෙනවා. කාලකන්ණි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙහෙම හිතලා මේ පිරිස කොටස් දෙකකට බෙදෙනවා. පවුල් 500 දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා තමයි දැන් ඊට පස්සේ වැඩ කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අම්මා ඉන්න පිරිසට අර මුලින් වගේම වැටුප ලැබෙන්නෙත් නැහැ, කෑම හරියට ලැබෙන්නෙත් නැහැ. නමුත් අනිත් පිරිසට වැටුපුත් ලැබෙනවා, කෑමත් ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ කුල 500 ඉන්න පිරිස කල්පනා කරනවා අපි 500 අතර කාලකන්ණියෙක් ඉන්නවා කවුරු හරි. ඉතින් ඒ නිසා අපි වෙන් වෙන්න ඕනේ. එතකොට ආයේ මේ පිරිස 250 බැගින් දෙකට බෙදෙනවා. එතකොට අර මව ඉන්න පවුල් 250ට පෙරසේම මේ වැටුප් ලැබෙන්නෙත් නැහැ, කෑම ලැබෙන්නෙත් නැහැ. අනිත් පවුල් 250ට ලැබෙනවා. මෙන්න මෙහෙම මේ පිරිස දෙකට බෙදි අවසානෙට මේ අම්මයි තාත්තයි දෙන්න ඉතුරු වෙනකම් බෙදුණා. එතකොට අම්මයි තාත්තයි එකට ඉන්නවා, අනිත් පිරිස වෙනවා. එතකොට මේ හැම දෙනාටම වැටුපොත් ලැබෙනවා, කෑමත් ලැබෙනවා. මේ දෙන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අවසානයේදී මේ පියතුමා තීරණය කරනවා මේ මව අතහැරලා දාන්න. වෙන් වෙන්න. වෙනම වැඩ කරනවා ගිහින්. අන්න ඊට පස්සේ පියාටත් මොකද වෙන්නේ? වැටුපත් ලැබෙනවා, ආහාරත් ලැබෙනවා. නමුත් මවට ලැබෙන්නේ නැහැ. මවට ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ දැන් මේ මව බොහොම දුකසේ ජීවත් වෙන්නේ. කණ්ඩ ටිකක් හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මව මේ විදියට බොහොම දුකසේ කාලයක් ජීවත් වෙලා කොහොම හරි මේ දරුවා බිහි කරනවා. දරුවා බිහි කරාට පස්සෙත් ඒ විදියටම ලැබෙන්නේ නැහැ හරියට කිසිවක්. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ දරුවා පොඩ්ඩක් ලොකු වෙනකොට ඉතින් මේ දරුවා ගෙදර තියලා මේ අම්මා වැඩට ගියපු දවසට ඔන්න වැටුපත් ලැබෙනවා, කෑම ටිකක් ලැබෙනවා. නමුත් දරුවත් එක් කරගෙන වැඩට ගියපු දවසට වැටුප් ලැබෙන්නෙත් නැහැ, කෑම ලැබෙන්නෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි මේ දරුවා ඉතින් බොහොම අමාරුවෙන් පෝෂණය කරනවා. ඉතින් මේ දරුවා ඉතින් අම්මා මේ දරුවා අයින් කරේ නැහැ, විසි කරේ නැහැ. ඒක පැහැදිලි කරනවා කුච්චයන් වසිත පුත්තස්මින්හි සෙනෙහේ සිනේහෝ බලවා හෝති. කියන්නේ කුසෙන් බිහි කරපු දරුවා කෙරෙහි අම්මා කෙනෙකුට බලවත් සෙනෙහසක් තියෙනවා. ඒ නිසා දරුවා මේ ඉවත් කරේ නැහැ, විසි කරේ නැහැ. සාක්තං කිච්චේන පෝසේමානා තං ආදායගත දිවසේ කිංච අලබිත්වා. ඉතින් මේ විදියට බොහෝම දුකසේ පෝෂණය කරා. ඉතින් මේ දරුවා ගෙදර තියලා ගියොත් තමයි කෑම ටිකක් හරි ලැබෙන්නේ. ඉතින් මේ දරුවට දුවලා පැනලා ඇවිදින්න පුළුවන් වෙන කාලෙදී මේ අම්මා කියනවා මේ දරුවා පුතේ නුඹ නිසා මම පුදුම දුකක් වින්දා. දැන් නම් ඉතින් මට ඒ දුක විඳින්න බෑ. ඉතින් කියනවා
තස්ස හත්තාච පාදාච අක්කීනි කන්නාච නාසාච මුකංච න යථාටහනි අහේසු. මේ දරුවා ඉපදුනාට පස්සේ බලනකොට හරි විරූපී. කන්නාස් තියෙන තැන්වල නෙවෙයි කන්නාස් තියෙන්නේ. ඇස් එක එක තැන්වල. ඇස් තියෙන තැන් වෙනස්. ඊට පස්සේ අත්පා ගත්තාම මේ හරියට නැහැ. අංග විකලයි. මේ විදිහට හරිම විරූපී. කෙනෙක් බලන්නවත් කැමති නෑ මේ පුජ්‍යලයා මේ දරුවා දිහා. නමුත් ඉතින් අම්මා තමන්ගේ කුසින් බිහි කරපු දරුවා නිසා කොහොම හරි පෝෂණය කරා. දැන් ඉතින් දුවලා පැනලා යන්න පුළුවන් කාලෙ වෙනකොට ඉතින් අම්මා කියනවා පුතේ නුඹ නිසා මම පුදුම දුකක් වින්දා. අදටත් ඒ දුක විඳිනවා. ඉතින් ඒ නිසා දැන් මේ නගරේ ඔය හිඟා කන මිනිසුන්ට දෙන ආහාර තියෙනවා. සමහර තැන්වලදී දෙනවා එහෙම. ඉතින් ඒ නිසා මේන්න මේ කබලත් අරගෙන යන්න ගිහිල්ලා ඒ තැන් වලින් ආහාරයක් හොයාගෙන ජීවත් වෙන්න කියලා අම්මා කියනවා. ඉතින් අම්මා යවනවා මේ දරුවා. දරුවත් එක්ක හිටියොත් අම්මටත් කෑම බීම හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් අවසානයේ මේ දරුවා ඉතින් යනවා. නගරෙ තනින් තන ගිහිල්ලා ඉතින් අර වළං කෑල්ලත් අරන් ගිහිල්ලා ඒකට ලැබෙන දෙයක් තමයි ඉතින් කාලා ජීවත් වෙන්නේ. ඒත් හරියට ලැබෙන්නේ නැහැ. හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් සෝ ගරපටිපාටියා චරන්තෝ ආනන්ද සෙට්ටි කාලේ නියුත්තට්ටහනං ගන්තා ජාතිස්සරෝ හුත්වා අත්නෝ ගේහම් පාවිසි. ඉතින් මේ දරුවා ඉතින් නගරේ ඇවිදිනකොට ගයක් පාසා යනකොට අන්න අර පෙර මේ තමන් සිටුවරයා ඉන්න වෙලා හිටපු කාලෙදී සිටු මාලිගාව ළඟට යනවා. ඉතින් මේ දරුවට පෙර ජීවිතය ගැන යම් සලකුණක් යම් සිහිපත් වීමක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ අත්තනෝ ගේහම් පාවිසි. මෙන්න මේ සිටු මන්දිරයට දැන් යනවා. එතකොට මේ සිටු මන්දිරේ මේ ද්වාර කොට්ටක නැත්නම් අද කාලේ අපි කියනවා නම් ගේට්ටු ගණනාවක් තියෙනවා ඇතුල් වෙන්න. ඉතින් මේකේ පැහැදිලි කරනවා තීසුනන් ද්වාර කොට්ටේකේසු න කෝචි සල්ලක්කේසි. ගේට්ටු 3කින් ඇතුල් වෙනවා කාටවත් වැඩිය ගාණක් නැහැ. නමුත් චතුත්ථේ ද්වාර කොට්ටේකේ මූලසිරි සෙට්ටි පුත්තකා දිස්වා උබ්බිග්ගහදයා පරෝදින්සු. ඉතින් 4 වෙනි ගේට්ටුව ළඟ ඉන්නවා මේ මූලසිරි සිටු පුත්‍රයාගේ දරුවෝ. මේගොල්ලෝ මේ විරූපී දරුවා දැකලා කෑ ගහලා බය වෙලා අඬන්න ගත්තා. ඊට පස්සේ ඒ මූලසිරිගේ සේවකයෝ මෙතෙන්ට ඇවිල්ලා මේ විරූපී දරුවෙක් කොහොමද මේක ඇතුළට ආවේ කියලා ගහලා තලලා අරන් ගිහිල්ලා එළිය කසල ගොඩක් ළඟට දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට දකින්නවා මෙන්න මේ දරුවට පහර දීලා ගහලා කසල ගොඩකට දාලා ඉන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූණ දිහා බලනවා. පේන පුට්ටෝ තම් පවත්තින් ආචික්කි. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කුමකටද? මන් දිහා බැලුවේ. අන්න ඒ වෙලාවේ කියනවා ආනන්ද දකින්නවා දර කුණු ගොඩේ කසල ගොඩේ ඉන්න දරුවා. එහෙමයි ස්වාමී. ආනන්ද ඔය මෙන්න මේ සිටු මාලිගාවේ පෙර අයිතිකාරයා. ආනන්ද සිටුවරයා. ඉතින් ඒ වෙලාවෙදිම මේ කතාව බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියපු වෙලාවෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිටු පුත්‍රයා මූලසිරිව මෙතෙන්ට ගෙන්නනවා. ගෙන්නලා කියනවා මේ ඉන්නේ නුඹගේ පියතුමා ආනන්ද සිටුවරයා. නමුත් විශ්වාස කරේ නැහැ. මූලසිරි මේ සිටු පුත්‍රයා විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ අහනවා මූලසිරිගෙන් පියා ජීවත් වෙලා ඉන්න කාලේ මොකද නොදුන් දෙයක් තියෙනවද? කියනවා පංචමහා නිදාන පහක් තිබිලා තියෙනවා. නමුත් මට ඒක කිව්වේ නැහැ. අන්න ඒ වෙලාවේදී ආනන්ද සිටුවරයාට මේ කුඩා දරුවට කියනවා ආනන්ද සිටුවර මේ දරුව
තමන්ගේ පුතාට නිදන් පහ තියෙන තැන කියන්න කියලා. එතකොට කියනවා. අන්න ගිහිල්ලා බලනකොට වස්තුව තියෙනවා. ඒ වෙලාවේ තමයි පිළිගන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ කුඩා දරුවා නැත්නම් පෙර ජීවිතය ආනන්ද සිටුවරයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. සෝ සත්තහරං සරණං අගමාසි. ශාස්ත්‍රඥ වහන්සේ සරණ යනවා ඒ වෙලාවේ. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගාථාවක් දේශනා කරනවා. මොකක්ද? පුත්තා මත්ති ධනම් මත්ති ඉති බහලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. ඉතින් පැහැදිලි කරන්නේ මේ මෝඩ තැනැත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මට දරුවෝ ඉන්නවා, දරුවන්ගේ වැඩ කරන්න තියෙනවා, මට ධනෙ තියෙනවා, මේ ධනෙ රැක ගන්න තියෙනවා, ධනෙ තව තව උපය ගන්න තියෙනවා, ඉතින් මේ වැඩ තියෙනවා කියලා ඒ මත්තෙම ජීවත් වෙනවා. ඒ මත්තේම වැඩ කරනවා. ඉතින් නමුත් කුසල් ධර්මයක්වත් කරගන්නේ නැහැ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. අන්තිමේටම තමන් වයසට යනකොට වයසට නොයන්න කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. පාලනය කරගන්න බෑ තමන්ටවත්. ලෙඩ රෝග හැදෙනකොට ලෙඩ රෝග නොහැදේවා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. තමන්ට තමන්වත් පාලනය කරගන්න බෑ. මැරෙන්න යනකොට නොමරේවා කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. එතකොට තමන්ට තමන්වත් පාලනය කරගන්න බෑ. තමන්ට තමන්වත් නැහැ. එබඳු තත්ත්වයක් තියෙද්දී කුතෝ පුත්තා කුතෝ ධනං. ඉතින් ධනයට කුමක් කරන්නද? පුතුන්ට කුමක්? ඒ කියන්නේ තමන්ට තමන්වත් නැත්තම් දරුවෝ මොනව කරන්නද? ධනෙ මොනව කරන්නද කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කරේ. මේ දේශනාව අවසන් වෙනකොට එතන හිටපු මේ එතෙන්ට රැස්වුණු පිරිසත් ඒ වගේම දෙවියන් පවා රැස් වෙන්න ඇති 84000ක් දෙනා මේ ධර්මාබෝධය සිද්ධ කරගත්ත මගඵල නිවන් අවබෝධ කරා කියලා මේ පැහැදිලි කරන ධර්මය. ඉතින් දැන් මේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කරන්නේ මේ නිස්සන්ද ඵල ලැබෙන හැටි. නැත්තම් කෙනෙකුගේ මේ උපපීඩක අකුසල කර්මයේ ඒ බලපෑම ඒ හා සම්බන්ධ අනිත් අයටත් ලැබෙන හැටි. මුලින් අර පිරිසට ලැබුණා, වැටුප් ලැබුණා, කෑම ලැබුණා. නමුත් මේ දරුවා කුසට ආපු තැන් පටන් මේ පිරිස එකටනේ හිටියේ. ඒ නිසා අනිත් පිරිසටත් කෑම ලැබුණේ නැහැ, වැටුප් ලැබුණේ නැහැ. කොහොම හරි මේ දරුවා කුසලයක් කරලා තිබිලා තියෙනවා, බොහෝම දුර්වල කුසලයක්. ඒ නිසා මේ ආනන්ද සිටුවරයා මව් කුසක ඉපදුනා. නමුත් ඒක අතිශය දුර්වලයි කුසලේ. ඒ නිසා විරූපී අංග විකල ජීවිතයක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි, මව් කුසේ ඉද්දීම අර මේ මසුරුකම් නිසා දැන් දරුවන්ටත් දන් දෙන්න එපා කියනවා. මේ දන් දෙන අයත් වළක්වනවා. ওই විදිහට මේ රැස් කරගත්තු මේ අකුසල් කර්ම නිසා, මේ ලෝභ මූල අකුසල් නිසා කදුනේ ඒවා උපපීඩක කර්ම ස්වરૂපයෙන් අර ජීවිතේ බොහොම දුක්ඛිත බවට පත් කරා. ඉතින් දුක්ඛිත බවට පත් කරා. නැත්තම් ප්‍රවෘත්ති විපාක දුර්වල කරනවා. හොඳයි. එතකොට අපි පැහැදිලි කරේ අකුසල උපපීඩක කර්මය කුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කිරීම සම්බන්ධයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අවසාන කාරණාව කුසල උපපීඩක කර්මය අකුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරන හැටි. කුසල උපපීඩක කර්මය අකුසල ප්‍රවෘත්ති විපාකයන්ට බලපාන හැටි. මේක කුසල උපපීඩකේ අකුසල ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලෙදී ලැබෙන දුක්. එතකොට පැහැදිලි කරන්නේ දැන් මේ අකුසල් කර්මයෙන් විශේෂයෙන්ම උපන් අය. දැන් සතර අපාය සත්‍යෝනි අකුසලයෙන් උපදින්නේ. එතකොට මේ
අකුසලයෙන් ඉපදුනාට පස්සේ ඒ පිරිසට ජීවිතේ බොහෝ සෙයින් ලැබෙන අකුසල් විපාක. නැත්තම් දුක් විඳින්න තමයි වෙන්නේ. දැන් නිරේ වගේ නම් එක දිගට දුක් විඳින්න වෙනවා. ඒත් තිරිසන් ජීවිතවල වගේ වරින් වර සැප ලැබෙනවා. නමුත් බොහෝ සෙයින් දුක් විඳින්න තියෙනවා. එතකොට මෙන්න මේ විශේෂයෙන්ම මේ අකුසල් කර්මයෙන් ඉපදුණු සත්‍යයන්ට ප්‍රවෘත්ති කාලයේ දුක් විඳින්න වෙනවා. නමුත් ඒ දුක් විපාකයන්ට පෙර කරපු මේ කුසල කර්මයන් උපපීඩක කර්ම ස්වරූපයෙන් ඇවිල්ලා මේ අකුසල් දුර්වල කරනවා. අකුසල් විපාක දුර්වල කරනවා. ඒකෙදි සාමාන්‍යයෙන් අපි හිතුවොත් තිරිසන් සත්තු ගැන. තිරිසන් සත්තු සමහරු ඉන්නවා කණ්ඩ බොණ්ඩවත් දෙයක් නැතුව බලාගන්න කෙනෙක් නැහැ. බොහොම දුකසේ ජීවත් වෙන්නේ. බොහොම පීඩිතව. සමහර කාලෙකට මේ පීඩිත ගති ඉවත් වෙලා කණ්ඩ බොණ්ඩ ටික ලැබිලා ඊට පස්සේ බලාගන්න කෙනෙක් ලැබිලා සැප පහසුකම් ලැබිලා මේ විදිහට කලක් ජීවත් වෙන්න ලැබෙනවා. මේක පැහැදිලි කරන්නේ මේ කුසල උපපීඩක කර්මය අන්න අර අකුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරනවා. කියන්නේ අකුසලේ දුක තුනී කරනවා. අකුසල විපාක දුර්වල කරනවා. එතකොට සමහර ඔය බල්ලන්ට පූසන්ට එහෙම නේද? සමහර කාලෙට තියෙනවා මේ සැප සම්පත් ලැබෙනවා. පහසුව ලැබෙනවා. එතකොට ඒකයි පැහැදිලි කරන්නේ මේ අකුසල් කර්මයෙන් උපන් සත්‍යයන්ට උපපීලක කර්මී ඒ ජීවිතයේ දුක් අඩු කරලා සුව සලසනවා, සැප සලසනවා. එතකොට අපිට තවත් සලකන්න පුළුවන් ඔය විශේෂයෙන්ම මේ මිය පරලෝ ගිහිල්ලා പ്രേත අපායේ ඉපදුණු මේ ඥාතීන් පරදත්තූප ජීවි പ്രേත ලෝකෙ ඉපදුණු ඥාතීන්ට මනුස්ස ලෝකේ ඥාතීන් පින් කරලා පින් දෙනවා. එතකොට අන්න ඒ පිරිස පින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වීම කියන්නේ ඒ පිරිස ඒ වෙලාවේ පිනක් කරගත්ත හා සමානයි. එතකොට ඒ නිසා ඒ පිරිසට සැප ලැබෙනවා කියනවා. එතකොට ඒකත් ඒ කරගත්තු නැත්නම් අනුමෝදන් වුණු පින නිසා එය කුසල උපපීඩක කර්මයක් බවට පත් වෙලා අන්න අර අකුසල විපාකයන් දුර්වල කරනවා. අකුසල විපාකයන් දුර්වල කරනවා. ඒ ක්‍රමයෙන් අපිට ওই කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ කුසල උපපීඩක කර්මය අකුසල ප්‍රවෘත්ති විපාකයන් දුර්වල කරන්නේ. එතකොට අපි පැහැදිලි කරගත්තා මේ කුසල උපපීඩක කර්මය ජනක කර්මයන්ට සහ ප්‍රවෘත්ති විපාකයන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාව. බලපාන්නේ කියන කාරණාව. එතකොට පිරිසට පැහැදිලි මේ උපපීඩක කර්මය කියන්නේ මොකක්ද? ඒ වගේම මේ කර්මයේ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපිට ඊළඟට තියෙන්නේ උපඝාතක කර්මය. එහෙම නැත්නම් උපච්ඡේදක කර්මය. කියන්නේ මෙන්න මේ කර්මය ගැන ඉගෙන ගන්න. කෘත්‍ය කර්ම චතුස්ක අවසාන කර්මය. මේ කර්මය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක අපි ඊළඟ දවසේදී පිරිසට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ කතා කරපු උපපීඩක කර්මයේ තුලින් අපිට පැහැදිලි කරගන්න හිතට ගන්න තියෙන්නේ මේ අකුසල් ධර්ම. මේ අකුසල් ධර්ම වලින් වළකින්නටම ඕනි. පුළුවන් තරම් කුසල් ධර්මම රැස් කර ගන්න ඕනේ. ඒක තමයි සත්‍යයට තියෙන පිහිට. අපි කවුරුත් නිවන් දකින්න තුරු යහපත්ව සැපවත්ව මේ කරදර බාධක වලින් තොරව සුවසේ ඉඳයි බලාපොරොත්තු වෙන්නේ. එතෙක් ඒ ජීවිත යහපත් කරලා දෙන්නේ මෙන්න මේ කරන කුසල් ධර්ම තුලින්. කුසල් ධර්ම තුලින්. ඉතින් ඒ නිසා ඒ කාරණාවත් කවුරුත් හිතට ගන්න ඕනි.
කුසල් ධර්මයන්ම හුරු කරන්න කවුරුත් අදිෂ්ඨාන ඇති කරගන්න. හොඳයි අදට අපි අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. අපිට ඊළඟට තියෙන්නේ පාලි පාඩම. අපි බලමු. එදා මම දුන්න තුන් ප්‍රත්‍යාන්ත ශබ්ද පිරිසට පාඩම් කරගන්න. එතකොට ඒ ශබ්දත් අපි කිහිපයක් ඇතුළු කරලා අද පාලි දීර්ඝ ඡේදයක් පිරිසට මේ දෙනවා සිංහලට පරිවර්තනය කරන්න. අභ්‍යාසයේ පහත දී ඇති ඡේදය සිංහලට නගන්න. බලමු. කතඤ්ඤෝ සුනකෝ අතීතේ ජම්බුදීපේ යමුනා නාම ගංගායේ තීරේ ඡන්දභාගා නාම ගාමෝ අහෝසි. තස්මින් ගාමේ ඒකෝ මරුත්තෝ නාම බ්‍රාහ්මනෝ අවසි. සෝ ඒක දිවසං අත්තුනෝ වීහිං වික්කිනිතුන් නගරං ගච්ඡන්තෝ අන්තරා මග්ගේ ඒකාය ශාලාය කුට්ඨ රෝගාතුරං සුනකං දිස්වා කාරුණ්‍ය චිත්තේන නානා බෙහෙසජ්ජ පන්නානි ආහරිත්වා කොට්ටෙත්වා දදිනාච උදකේනච සද්දින් නිස්සෙත්වා පානක බෙහෙසජ්ජං කත්තා පායේසි. පායෙත්වා කිප්පං ඒව අරෝගෝ හෝහි ඉති වත්වා නගරං අගමාසි. සුනකෝතම් බෙහෙසජ්ජම් පිවිත්වා නචිරස්සං ඒව අරෝගෝ හුත්වා අත්තනෝ බෙහෙසජ්ජන් දින්නම් බ්‍රාහ්මණං පරියේසෙන්තෝ තත්ත ආහින්ඩි. බ්‍රාහ්මනෝ අපි වීහිං වික්කිනිත්වා සත්ත දිවසන් නගරේ වසිත්වා පුන තේන ඒව මග්ගේන ආගච්චි. සුනකෝ තං ආගච්ඡන්තම් බ්‍රාහ්මණං තූරතෝව දිස්වා පීති සෝමනස්ස ජාතෝ වේගේන තස්ස සන්තිකන් දහවිත්වා පාදේ චුම්බිත්වා අත්තනෝ අරෝග භවම් පකාසෙන්තෝ විය සද්දං කරුන්තෝ බ්‍රාහ්මනස්ස කායං ආලිංගි. ඊළඟට බ්‍රාහ්මනෝ අපි අරෝගං සුනකන් දිස්වා අතිවිය සෝමනස්සප්පත්තෝ තස්ස සීසම් පරාමසිත්වා අවිදූරේ ආපනම්හා භත්ත පුටන් කිනිත්වා කහදිතුන් අදාසි. සුනකොහෝ තං කහදිත්වා බ්‍රාහ්මණේන ඒව සද්ධින් ගච්ඡති. බ්‍රාහ්මනෝ ගේහං ගන්තෝ අත්වනෝ භරියන් සුනකස්ස සබ්බං කතං කතෙහෙසි. සුනකොහෝ බ්‍රාහ්මනස්ස ගේහං ගන්තා බ්‍රාහ්මණේන අත්වනෝ කත උපකාරං සරන්තෝ තස්ස ගේහං ආරක්ඛං කරෝති. චෝරානංච අහීනංච එතන චෝරානං ද කියලා තියෙන එක ච කියලා සකස් කරගන්න. එතන ච එන්න ඕනේ. චෝරානංච අහීනංච වරාහා ආදී චතුප්පදානංච ගේහස්ස සමීපං ආගන්තුන් න දේති. බ්‍රාහ්මනෝ අපි දිවසස්ස තික්කහත්තුන් සුනකස්ස ආහාරන් දේති. ඒවම් බ්‍රාහ්මනෝ සුනකං අත්තනෝ දාරකං ඉව පෝසේති. ඒක දිවසම් බ්‍රාහ්මනෝ කුද්දාලං ආදාය කෙත්තං ගන්තුන් ගේහතෝ නික්කමි. සුනකොහෝ අපි බ්‍රාහ්මණේන සද්ධින් ඒව කෙත්තං ගච්ඡති. උබෝ කෙත්තං ගච්ඡන්තා අන්තරා මග්ගේ ඒකෝ අජගරෝ බ්‍රාහ්මණං බොහෝගේන බන්දි. ඊළඟට තන්දිස්වා සුනකොහෝ අත්තනෝ ජීවිතන්තරායන් අසල්ලක්කෙත්වා බ්‍රාහ්මණං අජගරම්හා විස්සජ්ජාපේතු කාමෝ අජගරස්ස බොහෝගේ තත්හ දසි. සුනකොහෝ ඒවන් දසන්තෝ අපි බ්‍රාහ්මණං විස්සජ්ජාපේතුන් අසක්කොන්තෝ සමීප කෙත්තේ කසන්තේ මනුස්සේ දිස්වා සීගන් තත්හ ධාවිත්වා මහා සද්දං කරි. මනුස්සා කින් ඒතං ඉති සුනකං ඕලෝකේසුන් අත්හ සුනකොහෝ තත්හ මාපිතම් මනුස්සාන් අත්හ සුනකෝ තත්ත ටපිතං මනුස්සානං වත්තං ආදාය දහවි. මනුස්සා ඒකෝ සුනකොහෝ අම්හාකං වත්තං ආදාය දහවි ඉති ලෙඩ්ඩු දණ්ඩාදයෝ ආදාය සුනකං අනුබන්ධින්සු. සුනකොහෝ වේගේන දහවිත්වා තං වත්තං අජගරස්ස සමීපේ පාතේසි. මනුස්සා වේගේන තන්ටහනං ආගච්ඡන්තා
බ්‍රාහ්මනංච අජගරංච දිස්වා අජගරම් මාරෙත්වා බ්‍රාහ්මනං විස්සජ්ජාපේසුම් ඒවන් තිරච්ඡානගත අපි අත්වනෝ කතෝපකාරං සල්ලක්කෙත්වා පච්චුපකාරං කරොන්ති කාරණාකාරණං පන ජානන්තේහි මනුස්සේහි අවස්සම් පච්චුපකාරෝ කාතබ්බෝ ඒව හෝති තථා අපි ඒකච්චේ මනුස්සා අත්තානං උපකාරකානං හිතේසීනං සප්පුරිසානං අනත්තං ඒව කරොන්ති තේ අසප්පුරිසා මනුස්සා තේ අසප්පුරිසා මනුස්සා තිරච්ඡාන ගතේහි අපි ගුණහීනා ඉති ඥාතබ්බා මේක සිංහලට පරිවර්තනය කරන්න අමුතු වචන මෙතන තියෙනවා පානක බෙහෙසජ්ජං බොන බෙහෙතක් පායේසි පෙවීය අරෝගෝ නිරෝගී තීරේ ඉවුරේ නානා බෙහෙසජ්ජ නොයෙක් බෙහෙත් නැචිරස්සං නොබෝ කලකින් දින්නන් දෙන ලද චුම්බිත්වා සිඹ ආලිංගි වැළඳ ගත්තේය පීති සෝමනස්ස ජාතෝ ප්‍රීති සොම්නස් වූයේ භාවං බව පරාමසිත්වා අතගා භත්ත පුටං බත් මුලක් කත උපකාරං කරන ලද උපකාරය සරන්තෝ සිහිකරමින් චතුප්පදානං සිව්පා සතුන්ට තික්කත්තුම් තෙවරක් කුද්දාලං උදැල්ල උබොහෝ දෙදෙනා අජගරෝ පිඹුරා බන්ධි වෙලාගත්තේය අසල්ලක්කෙත්වා නොසලකා ඩසි හපා කෑවේය බොහෝගේන කඳින් සමීප කෙත්තේ සමීප කෙතෙහි ජීවිතාන්තරායන් ජීවිතානතුර දසන්තෝ හපා කමින් අසක්කොන්තෝ නොහැකි වූයේ කින් ඒතන් එය කුමක්ද විස්සජ්ජාපේතුන් නිදහස් කරවා ගන්නට ටපිතන් තබන ලද පාතේසි හෙළීය විස්සජ්ජාපේසුම් නිදහස් කරවූහ ලෙඩ්ඩු දණ්ඩාදයෝ ගල් කැට දඩු ආදිය අනුබන්ධින්සු ලුහු බැන්දහ පච්චුපකාරං ප්‍රතිඋපකාරය කාරණාකාරණං යුක්තිය අයුක්තිය කොට්ටෙත්වා කොටා තලා කාතබ්බෝ කළ යුතු ඒ කච්චේ ඇතැම් හිතේසීනං යහපත කැමැති අනත්තං අනර්ථය ඥාතබ්බා දත යුතුය තිරච්ඡාන ගතයෙහි අපි තිරිසනුන්ටත් වඩා අවස්සං ඒකාන්තයෙන් ආගච්ඡන්තා එනුයේ කුට්ට රෝගාතුරං කුෂ්ඨ රෝගයෙන් පීඩිත වූ පරියේසෙන්තෝ සොයමින් පකාසෙන්තෝ ප්‍රකාශ කරන්නේ විස්සජ්ජාපේතු කාමෝ නිදහස් කරවනු කැමැත්තේ යානන්තයෙහි දන්නවුන් විසින් හොඳයි එතකොට මේ පාලි ඡේද සිංහලයට පරිවර්තනය කරන්න ඕනි. ඉතින් කාට හරි කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා ඊළඟ දවසේ ওই ටික කියපු විදිහට පරිවර්තනය කරන්න ඕනි. හොඳයි. අද දවසේදී අපි පාලි පාඩමත් මේ විදිහට මෙතකින් අවසන් කරනවා. එතකොට අභිධර්ම පාඩම ඉගෙන ගැනීමෙන් ඒ වගේම පාලි ඉගෙන ගැනීමෙන් අපි අද සංතානී කුසල් සිතුවිලි ජනිත කරගන්න යෙදුන කවුරුත් ඒ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මය අපිට කියා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ට ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කාලී ධනී ශ්‍රමී කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේ මේ වැඩසටහන වෙනුවෙන් නන් ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන කැලුම් මහත්ම ප්‍රධාන දරුවන්ටත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් ජීවිතවලට ආශිර්වාදයක් වේවා නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක කල්පේශාක්‍ය මහේශාක්‍ය දිවිතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා
මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස්ව පින් බලාපොරොත්තුවෙන් පසුවන ඥාති බන්ධ හිතයිසීන්ටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම තම තමන්ගේ ජීවිත සැපවත් කර ගනිත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කියවට පසුව මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට දාන පාරමී සීල පාරමී ආදී වූ සමතින්සක් පාරමී ධර්ම පූර්ණය කරමින් බුද්ධගයා ශුද්ධ භූමියේ බෝධි මණ්ඩලයේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් අවබෝධ කරගත්තා වූ ඒ උතුම් පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය ඉගෙන කියා ගැනීමට කාලාන්තරයක් තිස්සේ අනේක සංසාරයක් මුළුල්ලේ ප්‍රාර්ථනා පිහිටවාගෙන ප්‍රනිධාන පිහිටවාගෙන පැමිණි සත්පුරුෂ ජනතාව වෙත මේ උතුම් ධර්මය කියා දීමේ අරමුණින් පැහැදිලි කර දීමේ අරමුණින් විස්තර කර තමන්ට ධර්මය අවබෝධ කර ගැනීමට පහසු මාවතක් සකස් කිරීමේ අරමුණින් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 75 වැනි වැඩසටහනයි අපි මේ නිල වශයෙන් අවසන් කරන්නට යෙදෙන්නේ. අද දවසේදී මේ වන විට අපි වැඩසටහන් ගණනාවක් සම්පූර්ණ කරන්නට යෙදුණා. විශේෂයෙන් බොහෝ දෙනෙකුන්ගේ බොහොම ඕනෑකමට අවධානයට ලක් වෙලා තිබෙනා වූ කර්මය පිළිබඳව දැන කියා ගන්නට ඊටාම වටිනා අවස්ථාවක් සලසා දෙමින් කර්ම චතුෂ්කය නම් පාඩම 16 ආකාර වූ කර්මය 4 වශයෙන් වූ කොටස් 4කට බෙදා දක්වමින් විග්‍රහ කර දෙන්නා වූ මේ කර්මය පිළිබඳ වූ පාඩමේ 3 වෙනි පාඩමයි අද දවසේ අපි මේ නිමා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදීත් මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සැපයුවා වූ අපේ පූජනීය ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවල ඥානදසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි පාද නමස්කාර පූරකව අපේ තුම් ස්තුතිය පුද කර සිටිනවා. අපේ පුණ්‍යානුමෝදනාව පුද කර සිටිනවා. අපේ ගෞරවය පුද කර සිටිනවා. මේ පරම දුර්ලභ වූ ධර්මය අපට දැන කියා ගන්නට අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඒ නිසාවෙන් අපි අද දවසේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමින් මේ තුලින් අප විසින් රැස්පත් කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අනුමෝදන් කරමින් මේ උතුම් ධර්මය දෙව් මිනිසුන් සහිත ලෝකයාට කියා දීමට වෙහෙස නොබලා කටයුතු කරමින් අචින්තනීය වූ පුණ්‍ය සම්භාරයක් රැස්පත් කරගත්තා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් ජනිත කරගත් සකල විපුල කුසල සම්භාර ශක්තිය අපිත් අනුමෝදන් වෙමින් මේ උදාාරතර පින්කම අපි හැම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම සසර දුක් කෙලවර කිරීම පිණිසම ඝෝර කටුක සංසාරයෙන් එතර වීම පිණිසම හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවා ගනිමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට කමා කර ගන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ කීහෝතු
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදු ඕකාස කමාමි සුඛී බන්තේ හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං සුපතේවා. සුප